තෙරුවන් සරණයි. ආනාපාන සංයුත්තේ අරුට්ට සූත්‍රය ගැන අපි ගිය පාර කරුණු පැහැදිලි කරා. ආනාපාන සංයුත්තේ පෙන්වන්නේ ඇත්තටම ආනාපාන සති භාවනාව. සතිය වඩන ආකාරයත් භාවනාව කරන ආකාරයත්. මෙතන අපි ගැඹුර පෙන්වුවා ගිය පාර දේශනාවේදී වේදේ තුල පෙන්වන කාරණා සතිය වඩමින් සමාධි සිත සකස් කරගනිමින් ඒ වේදේ තුල සමතේම වඩමින් එක නිමිත්තක් ග්‍රහණය කරගෙන නිමිත්තට හිත තියාගෙන ඒ නිමිත්ත සමග මේ ලෞකික ධ්‍යාන වලට පත්වන ආකාරය ඒ බොහෝ අය මේ සමාධියට හිත තබාගෙන මේ භාවනා මධ්‍යස්ථාන වල විශේෂයෙන්ම අද කාලේ තියෙන කතාවක් තමයි මේ සමාධිය හදාගත්ත ඕනි කියන එක. සමාධිය ගැන තමයි ගොඩක් කතා කරන්නේ. ඉතින් එයාට කියන හුස්ම දිහා බලන් ඉන්න. දැන් හුස්ම වැටෙන ආකාරය බලන්න. දැන් දිග ලෙස වැටෙනවා, කොට ලෙස වැටෙනවා. රස්සං වා අසසිස්සාම සික්කති, දීඝං වා අසසිස්සාම සික්කති. මේ විදිහට අර ආනාපාන සතිය වඩන ආකාරය භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කරනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ ධර්මයේ දන්නහුටයි දක්නහුටයි බුදුන් වහන්සේ ආනාපාන පනවන්නේ. සබ්බස්ස සූත්‍රය තුළ ඒක මනාව පැහැදිලි කරනවා. සබ්බ ආශ්‍රෝෂ සබ්බස්ස සූත්‍රය. අනේ එතනදී බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා මේ ආනාපාන සතිය අවශ්‍ය වෙන්නේ අනාගාමී භූමියේ. ඇත්තම කියනවා නම් මේ දර්ශනේ තියෙන කෙනාට. දස්සනා පහතබ්බා, දිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, සංවරා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, පටිසේවනා පහතබ්බා. මෙන්න මේ විදිහට හත්වෙනි අධීරය තමයි පැහැදිලි කරන්නේ භාවනාවේ පහතබ්බා. අවසානයේ තමයි භාවනාව වැදගත් වෙන්නේ. මේ නාම රූප පරිච්ඡේදයේදී භාවනාව වැදගත් වෙනවා. අත්‍තරම මෙතන සමතේ අවශ්‍යතාවයකුත් තියෙනවා මුල් අවස්ථාවේදී. හිත විසිරෙනකොට ඒ හිත විසිරෙන තැන සමතේ යම් ආකාරයක සමත කමඨානකට සිත තබාගෙන ඒ විසිරෙන තැනින් හිත මුදවගෙන සිහිය පිටව ගන්න පුළුවන්. විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත අර වස්සග්ග පරිණාම වූ නිවනට නැමුණක් කොට පවතින අර සත්‍ය ඥානය ඇති කෙනාට මේකේ වටිනාකමක් තියෙනවා. සමතයත් අවශ්‍ය තැනක් තියෙනවා. විපස්සනාව කියන තැන, සමතය කියන තැන අපිට පෙර පැහැදිලි කරා හොඳින් දැනගන්න ඕන තැනක්. සමතය තුළ එක නිමිත්තක් උපාදාන කරගෙන අතර මේකේ තියෙන්නේ නිමිත්තකට හිත තබා ගන්නවා. අප දන්නවා දස කසීන 40 කමඨහන් වලින් කරන්නේ දැන් අපි හුස්ම උනත් හුස්ම නිමිත්ත තුළ අග්‍රේ හැඩතලේ රූපයන්තේ නාමයන්තේ එක විඥාණයට දැනෙන්නේ හිතට. මෙන්න මේ අන්ත දෙක දකිමින් මිදෙන තැන තමයි රූපනාම පරිච්ඡේදයේ තියෙන්නේ. දැන් ඇත්තටම නිල කසීනේ වගේ කසීනයක් අපි යදාතොත් එම නීල පීත ලෝහිතෝ දාත කියන මෙන්න මේ කසීන භාවනාවලදීත් අපි දකිනවා බුද්ධානුස්සතිය වඩනකොට බුදු රූපයකට හිත තියාගෙන කරනකොටත් අපි දකිනවා එක අරමුණකට හිත තියාගෙන ඉන්නවා. දැන් ලෝක වටේම දුවන හිත එක තැනකට ගියනවා. ඒකේ යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා මුල් අවස්ථාවේදී. නිවන් මාර්ගට කටයුතු කරන යෝගාවචරයේ මනස සිත දකිමින් මිදෙන්න නම් සිත දකින්න ඕනේ. සමතේ අවශ්‍යතාවයක් එතකොට පේනවා. හැබැයි මේක දැන්නහුට දකින්නහුටයි දන්නහුටයි ඒ කියන්නේ පරසෝ ഘോഷයේ ඇති කෙනාටයි සුතවත් ආහාර ශ්‍රාවකයටයි මේ ධර්ම කියලා බුදුන් වහන්සේ පෙන්වෙත් මේ නිසාමයි සත්‍ය ඥානයේ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ පැනවුවේ අන්නේ කෙනාටයි කෘතඥානෙ හම්බ වෙන්නේ. කෘත්‍ය ඥානෙ තුලයි තියෙන්නේ කරන දෙයක්. හැබැයි සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය. ඒකේ සම්මා දිට්ඨිය නෝනක් තියෙන්නේ. ඉතින් සම්මා දිට්ඨිය ඇති කෙනා තමයි මේ කෘත්‍ය ඥානෙ බුදුන් වහන්සේ පනවන්නේ. දැන් මෙතනදී මේ අපි මේක විවිධාකාර වචන භාවිතා කරන මේ සම්මුතියේ කතා කරන වචන. ඉතින් මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේත් මේකමයි. අපර භාග ප්‍රතිපදාව කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මේ දර්ශනයේ මුල් අවස්ථාව. මේ රූපය හැදෙන හැටි, මේ සිතේ හැදෙන හැටි, නාමය හැදෙන හැටි, මේ චිත්තානුපස්සනා කොටසේ පූර්ව භාග ප්‍රතිපදාවට හුඟක් වැදගත්. ඒක කොටස හුඟක් වැදගත්. මේ සත්‍ය දැනුම අවශ්‍යයි. කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. ලිපිනේ දැනගෙනයි කෙනෙක් මාර්ගයේ ගමන් කළ යුත්තේ. ලිපිනේ වගේ තමයි අපි මේ සත්‍ය ඥානයේ කොටස. සම්මා දිට්ඨියට නුවණ සකස් වෙන තැනත් දර්ශන සමාපත්තිය කිව්වත් එකම දෙයි.
අර විසුද්ධි මාර්ගයේ පෙන්වනකොටත් අර පෙන්වනවානේ. විවේකේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන විවේකයට ගිහිල්ලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධියට එන්නේ. චිත්ත විසුද්ධිය ඇති කෙනාටයි ditthi විසුද්ධිය ඇති. ditthi විසුද්ධිය ඇති කෙනාටයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන්නේ. දැන් මේ පෙන්වන්නේ එකම කාරණාවක්. ඒ කියන්නේ ditthi විසුද්ධිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නුවණ සකස් වෙන්නේ දර්ශන සමාපත්තේ. භාවනා පන්තියකට තමන් ගිහිල්ලා හුස්ම දිහා බලාගෙන සතියේ පිහිටවලා එහෙම හැබැයි එතන කියලා දෙන්න ඕනි තමන්ට දර්ශනය කොහොමද කියන්නේ. සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තියෙන්. ඇත්තරම් භාවනා කරලාද සෝවාන් වෙන්නේ කියන දැන් ධම්මසංගීකරණේ පැහැදිලිවම කියනවා දර්ශන සමාපත්තිය තුළ දස්සනා පහතබ්බා කියන තැන සක්කාය දිට්ඨි ප්‍රහීන මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා සෝවාන් ඒ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන එක පැහැදිලිවම තියෙනවා. ධම්මසංගීකරණේ පැහැදිලි කළා අපි එක් ගමු. ඊගාවට අපි ඉස්සරහට කතා කරමු. සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තිය කියන එක. ඇත්තටම භාවනාව අවශ්‍ය වෙනවා මේ කටයුත්තේදී. හරියට නිකන් මේක යුද්ධයට යන කෙනාට අර යුද්ධ සෙබළට ආයුධ වගේ තමයි. සමතේ විපස්සනාව යුගන්ධන් විදියට මේ දෙකම අවශ්‍ය තැනේදී භාවිතා කරන එක. අවශ්‍ය තැන් වලදී අවශ්‍ය වෙනවා. දැන් තීන මිද්දේ නිත්‍ය පංච නීවරණ යටපත් කරගන්න එක මේ මාර්ගය තුල වැදගත්. සිත දකිමින් සිතෙන් මිදෙන මගයි මේ යන්නේ. නිවනට ඇමුණක් කොට පවතින ඔස්සග්ග පරිණාම වෙන්නේ අන්‍ය අවබෝධය ඇති කෙනාට. හැබැයි ඒ කෙනා සිත දකිමින් සිතෙන් මිදෙන්න නම් හොඳ සිහියක් නුවණක් ඕන. තන්ටයි සමතය ඕනේ. ඉතින් ඒ අවබෝධය ඒ මූලික දැනුම ඊටම වැදගත්. ඒ පුහුණුවත් ඊටම වැදගත්. හැබැයි සමාධිය කියලා ඒක නිවනේ කියලා ඇලිලා ඉන්නවනම් එතන දෘෂ්ටියක් තියෙනවා. අන්න එතන නිවන වැහෙනවා. අපි භාවනා පන්ති වල ඒක දකින්න ගොඩක් වෙලාවට. අපි හැමල අවුරුදු 10 20 ඇව්වාම සමාධිය හොයන්නේ. අපි අහලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා. පුතේ මට තාම සමාධිය ලැබුණේ නැහැ නේ. දැන් අම්මා අවුරුදු කීයක් භාවනා කරා? මම අවුරුදු 20ක් භාවනා කරා පුතේ කියලා. ඒතර පව් කියලා හිතෙනවා. අම්මේ ඔය සමාධිය පිරිහෙනවා. ඔය සමාධිය තියෙන එකක් නෙමෙයි. සමහර විට අද තියෙනවා හෙට නැහැ. සමහරට හෙට තියෙනවා අනිද්දා නැහැ. ඒවා ලෞකිකයි. හේතු නිසා සකස් වෙන දේවල්. හේතු නැති වෙනකොට නැති වෙනවා. හැමදාම තියෙන සමාධියක් නැහැ. එහෙම දෙයක් අට වෙන්නේ මේ මාර්ගයේ යන කෙනාටයි. දර්ශන සමාපත්තියෙන් හිටිනවා. ඒ ලෝකෝත්තර සමාධි. එතන තියෙනවා ලොකු කතාවක්. නමුත් මේ සමත සමාධිය ඒව ලෞකිකයි පිරිහෙනවා. සංකතය තුළ තියෙන සකස් වෙන දේවල්. මේ ලෝකෝත්තර සමාධිය ගැන කතා කරනවා නම් ඒක අනිමිත්ත සමාධියක්. සිත එනේන සිත දකින්න එක. අනිමිත්ත සමාධියට තියෙන. ඉතින් ඒවා දර්ශනය තුලයි තියෙන්නේ. දර්ශනයේට ආපු කෙනා නාම රූප පරිච්ඡේදේ පච්චේ පරිග්ගා ඥානෙ තියෙන කෙනාටයි තියෙන්නේ. ලෝකෝත්තර ආර්ය භූමියේ තියෙන සමාධිය. ඉතින් මේක හොඳින් දකින්න ඕනි තැන. ඉතින් අපි ගිය පාර පැහැදිලි කරේ මේ ආනාපාන මේ ගොඩාක් අය අබ්බැහි වෙලා තියෙන නිසා ගොඩාක් අය මේ මාතෘකාව ගැන කතා කරන නිසා ආනාපාන සංයුත්තය ගැන අපි කතා කරේ. එතන ඒකද සූත්‍රයේ අපි පැහැදිලි කරා ඒ තියෙන කාරණා ඒ 16 ආකාරයකට පස්සම්බයන් කියන තැනට ඔය දීගංවා කියන තැනින් සබ්බකාය පරිසංවේදී කියන තැනින් දීගං අස්සසාමිති දීගං පස්සසාමිති දීගං අස්සසතෝ දීගං අස්සසාමිති පජානාති දීගං පස්සසතෝ දීගං පස්සසාමිති පජාන සංවාස්සසතෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසතෝ සම්පස්සසාමිති පජානාති කියන තැන දීගලෙස හුස්ම ගන්නවා කෙට්ලෙස හුස්ම ගන්නවා ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී මෙතන හිත විසිරෙන්නේ නැතුව තොලාග්‍රේ අඩතලයටම තියන් ඉන්නේ ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති මෙන්න මෙතන මේ කාය සීමා මේ රූප සංඥාවට සීමා වුණු කායට සීමා වුණු සිත ඊට පස්සේ එතනම හට ගන්න දැන් පිට යන්නේ නැති නිසාම හට ගන්න ප්‍රීතිය
ඒ නිසා කාය සැහැල්ලු සුඛේ ඒ පීති පටිසංවේදී අසසිසාම සික්කති පස්සසිසාම සික්කති සුඛ පටිසංවේදී අසසිසාම සික්කති පටිසසිසාම සික්කති ඒ වගේම චිත්ත සංකාර පටිසංවේදී අසසිසාම. දැන් මේක දැනෙන්නේ සිතටයි විඥාණයටයි. විඥාණයටයි දැනෙන්නේ. එතකොට මේක සිතට එනවා. දැන් රූපේ නාමේ මෙතන නාම රූප දෙක හඳුනා ගන්න තැන. ඊට පස්සේ දැන් මේ සිතටයි මේ හුස්ම එන යන එක සිතටයි දැනෙන්නේ. දැන් එතනට හිත නුවණ සකස් වෙනවා. තව චිත්ත සංකාර පටිසංවේදී අසසිසාම සික්කද මේ හුස්ම ආස්වාස ප්‍රස්වාස හිතින් දැනෙන තැනට ගේන. දැන් මේක එනවා මේ භාවනාව යනකොට මේ නුවණ සකස් වෙනවා. දැනීම කියන එක Tamanට දැනෙනවා මේක මනසට දැනෙන බව. ඉතින් එතනින් පස්සෙන් බෑ චිත්ත සංකාරං අසසිසාම සික්කති කියන්නේ මේ ඇවිල්ලා නාමයාන්තයට එනවා. දැන් රූපයාන්තයෙන් හැඩතලයේ කියන එක මේ රූප සංඥා කියන තැනට ඇවිල්ලා නාමයාන්තයෙන් මේ දැනෙන විඥානේ හිතට දැනෙන බව නුවණින් දකින්න තැන. ඊට පස්සේ චිත්ත පටිසංවේදී අසසිසාම සික්කති එතනට එන්නේ දැන් සිතට සංවේදී වෙන්නේ. එතන අභිප්‍රමෝදං චිත්තං කියන තැනට එනවා. දැන් එතනක් තියෙනවා ප්‍රීති. ඒ කියන්නේ අවස්ථාවක් ඒක අභිප්‍රමෝදං චිත්තං කියලා ගන්න මේ නාමයේ කොටසේදී. ඒ වගේම සම්මෝදයන් චිත්තං ආයම සුඛ සාරිට දැන සුඛේ ඒ දන්නා සම්මෝදයන් චිත්තං අසසිසාම පසසිසාමි. උස්ම යන්නේ විදිහ දකින්න මාර්ගය ඔස්සේ තමයි මේ කටයුත්ත නුවණින් තමයි අරක දකින්නේ ඥානින් දකින්න විදිහටයි ගන්න. එතකොට විමෝචයන් චිත්තං කියන්නේ මේ හුස්ම නොදැනෙන තැනට එනවා. එතන ශුන්‍යතාවයට එන තැන. නැත්නම් නාම රූප පරිච්ඡේදයට එන තැන. නැත්නම් නාමයේ රූපය ගැට ගැහෙන තැනින් මිදෙන තැන. පච්චේ පරිග්ග ඥානෙට එන තැන. නැත්නම් උද්‍යව ඥානෙට එන තැන. මෙන්න මේ ශුන්‍යතාවය තමයි එතනින් පස්සේ තමයි මේ අතරම මේ අර ඕගතරණ සූත්‍රය පෙන්වන තැන. නැත්නම් බද්ධේ කරත්න සූත්‍රය පෙන්වන තැන මෙන්න මේ හැම විදියෙම මෙතන ගැන ගැඹුරු කතාවක් තියෙනවා මේ චුල්ලසුන සූත්‍රය පෙන්වන තැනත් මෙතනමයි මේ ගැඹුරු තැන. එතන තමයි අනිච්චානුපස්සී අසසිසාම සික්කති අනිච්චානුපස්සී පස්සසිසාම සික්කති නිබ්බිදන්ති විරාගන්ති විරාදන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන පිළිවෙලට සිතෙන් සිත මිදෙන එකක් සිද්ධ වෙනවා. ඕගතරණ සූත්‍රයේ විදියට දඟලන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෑ. නමුත් ස්වභාවයට අයිති වෙනවා. අපි මේ ගිය පාර දේශනේ පැහැදිලි කිරීමේ පොඩි මතක් කිරීමක් කරන්නේ මේ විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත. ඉතින් අනිච්චානුපස්සී අසසිසාම පස්සසිසාම කියන විරාගානුපස්සී අසසිසාම. දැන් මේ සිත එන අරමුණු දැන් සිත දකිමින් ඒ සිත අටගත්ත නිරුද්ධ වුණා. ඒ සිත අටගත්ත නිරුද්ධ වුණා. මේක නුවණින් දකින්න තැන ඒ සත්‍ය ඥානෙ දැකීම තුළ නෙවෙයි සිත මේ මිදෙන්නේ. සිතට හරයක් නැති වෙනවා, වටිනාකමක් නැති වෙනවා. ඒ නිසා සිත ශුන්‍ය ස්වභාවයකට එනවා. දැන් මේක තමයි ප්‍රතිපදාව තුළ තමන් කරගෙන යන්නේ ශුන්‍යතාවයේදී මේක නිරායාසයෙන් ස්වභාවයේ බවට පත් වෙලා පුජ්‍යලයා කියන කෙනා නැති වෙන ස්වභාවයට එනවා. ඒ තුළ හැබැයි තමන්ට දැනෙන අර ආශ්‍රය වෙන ස්වභාවය. ඒ තුළම දැනෙන අර ඇලෙන ස්වභාවයේ වටිනාකම අඩු වෙන ස්වභාවය, අරයක් නැති බව. අර මෙතන අර අතීත අර මෙතන අර ගන්නවා 11 ආකාරයේ ගොඩවල් කියලා ගන්න තැනේදී මෙන්න මෙහෙම ස්වභාවයක් ගන්නවා. සල්ලතෝ දුක්ඛතෝ ගණ්ඩතෝ පරතෝ පලාකතෝ අගතෝ ආබාධතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ මේ ගන්නේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ අගතෝ ආබාධතෝ මේ ගණ්ඩතෝ මේ ශුඤ්ඤතෝ අනත්තතෝ මේ එක්ෂණික සිතේ කිසි මේ හරයක් මේ සිතට හරයක් දැනෙන්නේ නැහැ. සත්‍ය ඥානෙ දකින්න තැනදී ඒ සිතක් පෙරමතකේ යට දෙන තැන ඒක අතීතයට එන සිතක් වෙනකොට වර්තමානයත් හම්බ වෙන. එතකොට ඒකත් අතීතයක් වෙනකොට අනාගත සිතත් අතීත සිතක් වෙනකොට අපි අර ගිය පාර පැහැදිලි කරපේකට සම්බන්ධව කතා කරන්නේ. අපි කතා කරන මේ සියල්ලම දැන් ගොඩක් පැහැදිලි කරගෙන ආපු නිසා අපිට වේගෙන් මේ ටික ගන්නවා. ඉතින් අලුත් කෙනෙක් නම් ඔබ අර පරණ දෙයක් අහන්න ඕනි මීට කලින් දෙයක්. ඒ කියන්නේ අපි දර්ශනය පැහැදිලි කරගෙන ආපු අහන්න ඕනි, චිත්තානුපස්සනාව පැහැදිලි කරගෙන ආපු අහන්න ඕනි, ශූන්‍යතාවය කියන්නේ කියපුවා අහන්න ඕනේ. ඒ වගේම අනිච්චානුපස්සනී විහරණය ගැන පැහැදිලි කරලා තියෙනවා දයසනා මාලාවක්. විරාගානුපස්සනී විහරණය ගැන තියෙනවා. අපි මෙතන කරන කෙනෙක් නැහැ. පුජ්‍යලයා නැහැ. නමුත් මෙතන දෙයක් සිද්ධ වෙනවා. හැබැයි අර පූර්ව භාග ප්‍රතිපදාවේ කරපු දේ තමයි මෙතනදී මේ ප්‍රායෝගිකව Tamanට මේ යන්නේ සිද්ධ වීගෙන. ඒක નિરાයාසයෙන්මයි සිද්ධ වෙන්නේ මේ කටයුත්තක්. මේ කරන කෙනෙක් නෑ. තම මුළු සබහාදාම මේ හුස්ම නොදැනෙන තැන ශුන්‍යතාවයේ තියෙන තැන. හැබැයි මෙතන යමක් ඥානෙට සකස් වෙනවා. ඒ තමයි මේ අර අනිත්‍යතෝ රෝගතෝ මේ කියන තැන අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියන මේ සිත වෙන විදිහකින් කියනවනම් උලක් ගණ්ඩයක් මේ හිස් බවක් මේක ශුන්‍ය දෙයක් හරයක් නැති දෙයක් ගිජුද්දති මේකේ මේ කිසිම වටිනාකමක් නැති ස්වභාවයෙන් මේ සිතේ
මේ සිතේ ස්වභාවයේ විරාගයේ ස්වභාවයට යනවා. එක්ෂණික සිත බොරුවක් වෙන තැන. ඒකෙන් මිදෙනවා. එතන විරාගාන්ති කියන තැනට එනවා. ඉතින් ඒ සිත වටිනාකම එන්න දිය වෙලා යනවා. ශීනස්රව රහතන් වහන්සේගේ ස්වභාවයට අපි යනකොට මේ ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා මේවා ගැන. මේවා ගැන අපේ උදාහරණ ගොඩාක් තියෙනවා, උපමාවන් ගොඩාක් තියෙනවා. අපි කිව්ව එකපාරක මේ අධිවේගී මාර්ගයේ වාහනයක් යනකොට මේ වාහනේ උඩින් අපි එලවගෙන ගියාට යටින් මේකේ තෙල් ඉවර වෙගෙන යනවා. තෙල් ඉවර නම් වාහනේ නවතිනවා. මෙන්න මේ විදිහට මේ ආශ්‍රව කෙලෙස් ෂේ වීගෙන යනවා. කරන කෙනෙක් නැති වගේ අරන් දැන් මේ වාහනේ දැන් නියුට්‍රල් එක යන්නේ. ඒ කියන්නේ මේ වාහනේ දැන් කවුරුත් පාගන්නේ නැහැ වේගෙන්. දැන් ඔය ආපු වේගයට ඔහෙ යන එකක් තියෙයි. ශුන්‍යතාවය තුළ මේ කතා කරන්නේ. හැබැයි ඕගතරන සූත්‍රෙත් ඒකයි තියෙන ඕකට අහුවෙලා යනවා වගේ දෙයක්. හැබැයි මේ හුස්ම දන දැන් තිමෝචන් චිත්තං කියන තැනින් වෙන්නේ ඕකයි. හැබැයි පූර්ව භාග ප්‍රතිපාදාද අනුච්චානුපස්සනාව වඩපු එක ඒ සිතට පෙන්නපු ඒ පරම සත්‍ය දිගටම යනවා ගලාගෙන. එනේන සිත මිදෙන ස්වභාවයෙන්ම යනවා. දකිමින් මිදිමින් යන කවුරුත් කරනව නෙමෙයි. හරයක් නැති ස්වභාවයකට යනවා. සිතත් ශුන්‍යතාවේ ඊටම ගැඹුරු තැනක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ශුන්‍යතාවේ නම් හිතක් නැහැ නේ නේද සිතුවිල්ලක් නැහැ නේ නේද ඊතර කොහොමද ඔක පෙන්වන්නේ? නෑ. ඔබට වැරදිලා. ඔබ ඉන්නේ එහෙනම් වේදයේ තුල තියෙන ශුන්‍යතාවේ. ඔස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පැවතුන ශුන්‍යතාවේ අනිමිත්ත සමාධිය තුලයි තියෙන්නේ. ඒ තුල සිත හටගෙන නිරුද්ධ වෙන තැන මේ ඔබ එදිනෙදා කටයුතු කරනකොට ශුන්‍යතාවයක් තියෙනවා. ඔබට ඒ තියෙන ශුන්‍යතාවය දැන් මිනිස්සු ඉන්න සෙනග ඉන්න ඔබ හුදකලාව යනවා. ශුන්‍යතාවයක් තියෙනවා. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. හිස් ශබ්දයක් ඇහෙනවා. ශබ්දෙට නාමත් නැහැ රූපත් නැහැ. මොකක්ද ඒ ශුන්‍යතාවය? දැන් ඔබ දකින්න අනිමිත්ත සමාධියයි. අප්‍රණීත සමාධියයි. ශුන්‍යත අනිමිත්ත අප්‍රණීත චේතෝ විමුක්තිය මෙතනයි තියෙන ශුන්‍යතාවය තුලයි. හැබැයි මෙතන අගේ අඩුවීමක් තියෙනවා කෙලෙස් ඡේවීමක්. ඒකයි මේ අනිච්චානුපස්සනාවක් තියෙන්නේ මෙතන. කෙනෙකුට කියන්න පුළුවන් නෑ කියලා නෑ තියෙනවා කියලා අපි කියනවා. ඔබ ප්‍රායෝගිකව නිවන් මාර්ග යනවා නම් විතරයි මේක හම්බ වෙන්නේ. ඔබ තුලින් සිත දකිමින් මිදෙන යන ගමන ගියා නම් විතරයි ඔබට මේක මුණ ගැහෙන්නේ. පොත් වලින් හම්බ වෙන්නේ නෑ. ඔබ පොතේ යන කෙනෙක් නම් ඔබට මේක කොහෙත්ම කියන එක තේරෙන්නේ නෑ. ඔබේ තර්ක කරන්න එතකොට. තර්කයෙන් ගන්න බෑ. ඔබ ඔබේ සිතේ මිදෙන ගමනම නුවණට සකස් කරගෙන ඒක තුලින් යන්න දියුණුව. නිස්සාරණ මගක් යන සිත අත්හරගෙන යන්න. සත්‍ය පෙන්නමින් සිත මිදගෙන යන්න. මිදි යනකොට මේ සිත ශුන්‍යතාවය දකින ඔබ ඒ ශුන්‍යතාවය තුල හිස් නෙමෙයි. සිතුවිලි නැතුව නෙමෙයි. සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒක තමයි විපස්සනා කියන්නේ. විදර්ශනා වෙනයි විපස්සනා වෙනයි සමතේ වෙනයි. විපස්සනාව කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. අනිමිත්ත සමාධියයි තියෙන්නේ. ඒට සත්‍ය පෙන්වන ඊට හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒකේ හරයක් නැහැ. ඒක රූපේට යන්නේ කොහෙද? මේක සිතේ හටගෙන හදන එක රූපේටයි දෙන්නේ නැහැ. ඒක කොහොමත් දෙන්නේ නැහැ. රූපයන්තයට ගැට ගැහෙන්නෙත් නැහැ. නාමයන්තෙත් මේක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ සත්‍යයක් නෙමෙයි. සංඥාව මිරිගුවක්. බාහිර ඇති එකක් නෙමෙයි ධම්ම. දැන් අපිට වතුර තිබහක් ආවොත් වතුර තිබහ එන්නේ කොහෙටද? සිතට. මනෝ විඤ්ඤාණයට. මනෝ විඤ්ඤාණයට කවදාවත් පුළුවන් ද වතුර බොන්න? බෑ. එතකොට මේ සිතට මොකද්ද වෙන්නේ? අසරණ වෙනවා, ශුන්‍ය වෙනවා. ඒක අර හරියන්ති කියන තැනට එනවා. අර හරයක් නැති තැනකට එනවා. ඒකයි විරාගයට එනවා කියන්නේ. ඇලෙන්නේ නැහැ මේ සිත ඇලෙන්නේ ගැටෙන්නේ නැති වටිනාකමක් නැති තැනකට එනවා. දැන් කොලේ රුපියල් වටිනාකමක් තියෙනවනේ 5000 කොලේ වටිනාකමක් නැතුනොත් මොකද? අන්න ඒ වගේ. මේ රත්තරන් වටිනවා කියලා හිතනවා රත්තරන් වල වටිනාකමක් නැතුනොත් මොකද? මේ සිතේ වටිනාකමක් නැති වෙනවා. දැන් ඔබ හිතනවා දැන් ඔබගේ මේ ඉන්නවා දරුවා ඉන්නවා ගොඩාක් වටිනවා. දරුවා කියලාත් කෙනෙක් නැහනේ. ඒක බාහිර මගේ හිතේ දරුවට ඇතුළට යන්නත් බෑනේ. ඒක නිකන් සිතුවිල්ලක්නේ. දැන් ඔහොම හිතාගෙන කිව්වොත් මොකද වෙන්නේ? ඔබේ දරුවා කියන සිතුවිල්ල වටිනාකම නැති වෙනවා. අන්න ශුන්‍යතාව. ඒ ශුන්‍ය වෙන්නේ කෙලෙසයි. දැන් බාහිර ඒ කතාවකුත් නෙමෙයි මේ තියෙන්නේ. දැන් මේකේ ඇවිල්ලා මේකේ අපි කියන શબ્දේ ධම්ම නාලං අබිනිවේසම් මේ සිතුවිලි වලට රිංගන්නේ නැති තැන ශුන්‍ය වෙනවා.
ප්‍රභවයට එන මූලික අර පුංචි දරුවගේ තැනට එනවා. දැන් සම්මුති නාම වලින් දාපු වටිනාකමයි නැති වෙන්නේ. මේක හරි ගැඹුරු තැනක්. ඒකයි අර පෙන්නන්නේ බුදුන් වහන්සේත් මේ තනාගපෙබි අර දියබින්දුවේ දේදුන්නක් බලන තරම් මේක හරි උපමාව හරිම සියුම්. හැම කෝණෙම බැලුවා කියලා දේදුන්න පේන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඊටම අදාළ සියුම් කෝණයකටයි කියනවා මේක අහුවෙන්නේ. අස්ස ලෝමක් 100ක් කඩකට පාලන එකත් වෙන්න පුළුවන් මහණෙනි. හැබැයි මේක ඒත් ලේසි නෑ කියන. තකේ මේ සත්‍ය මොකද්ද මේ පරම සත්‍ය දකින්න සියුම් කෝණේ කියන්නේ. තේ තරම්ම සියුම් මෙතන තැනක් තියෙනවා. මේ දකින්න නුවණත් එක්කයි මේක තියෙන්නේ. ඥානෙට සකස් වෙන්නේ. මේ තුල ශුන්‍යතාවයක් තියෙනවා. මේ ශුන්‍යතාවයේ මිනිසු තාම බොහෝ අය වරදවාගෙන තියෙනවා. අද අපි සමාජය තුළ දකිනවා 100%ක්ම වරදවගෙන තියෙනවා. සමහරු වේදේ තියෙන ශුන්‍යතාවය තුළ ඇවිල්ලා ඉන්නවා. සමහරු ශුන්‍යතාවය කියලා මුකුත් නැහැ කියලා හිතාගෙන ඇවිල්ලා ඉන්නවා. සමහරු ශුන්‍යතාවය නිවනයි කියලා හිතාගෙන ඉන්න ඔක්කොම පටලැවිලි. ඒකයි මග්ග ඥාන දර්ශන විසුද්ධියක් තියෙන්නේ. මගනමග පැටලෙන තරක් මෙතන තියෙන්නේ. ඒකයි අර සංඛාර උපේක්ෂා ඥානට කලින් පෙන්වන්නේ සැකේ තියෙන තැන. පටිසංඛාණු ඥානයක් පෙන්වන්නේ. සංඛා විතරණ ඥානයක් එතන තියෙනවා. සැකෙන් මිදෙන්න ඕන. සියලු සැක නැති වෙන්න ඕන. එතන ඒකයි මේ දස ඥාන ගත්තත් ඒ පෙන්නනවා. විචිකිච්ඡාව අතන පෙන්නනවා. මේ සෝවාන් වෙන තැන එතනත් පෙන්නනවා. මේ සත්‍ය ඥානය අවබෝධ වෙන තැන විචිකිච්ඡාවක් තියෙනවා. ආයි මෙතන පෙන්නනවා. අර ඕරම්භාගී සංයෝජන වගේම උද්ධම්භාගී සංයෝජන වලදීත් පෙන්නනවා අවිද්‍යා නීවරණ. අවිද්‍යාව කියන තැන තියෙනවා. මානෙ රූප රාග අරූප රාග අවිද්‍යා මානෙ කොහොමද මේ කෙනා කියන ඒ ආත්මීය ස්වභාවයේ පවතින කෙලස් තියෙන තාක් කෙලස් තියෙන තාක් අර අවිද්‍යාව තියෙන තාක් කෙලස් තියෙනවා අවිද්‍යාව තියෙන තාක් කෙලස් තියෙනවා කෙලස් තියෙන තාක් මානෙ තියෙනවා ඕරම්භාගී සංයෝජන මේ අනාගාමී භූමිය අපි කතා කරන්නේ අරිම ගැඹුරුයි හරිම ගැඹුරු තරම් මේ කතා කරන්නේ දැන් කෙනෙක් මේවයි ගණන් ගන්න නැත්තේ. අපිට එහෙම කියන්න බෑ අද සමාජය තුළ අපි සමහර වෙලාවට 10,000ට එක්කෙනෙක්. ගොඩාක් අය උත්සාහ කරනවා. නමුත් බොහෝම සුළු පිරිසක් ගැඹුරු අර සියුම් ඥාණයෙන් අල්ලනවා නිවැරදිම ඉලක්කයට. අපිට හමු වෙලා තියෙනවා. එතනයි නිවැරදි තැන. අතිශයින්ම සියුම් තැනක්. අද මේ බොහෝ රහත් භාවය ප්‍රකාශ කරන අයගේ කෙලස් තියෙනවා. ඔවුන් කෙලස් තුල ඉඳගෙනයි කියන්නේ. අපි කැමති මේ ලෝතුරු සුවයට කියලා ඔවුන් කියනවා අපි ඕන දෙයක් වෙනවා ඕන දෙයක් කරනවා හොඳට පිනවන හොඳට සතුටින් ඉන්නවා කියලා. ඔවුන් නිවන් දැකලා නැහැ. ඔවුන් ඉන්නේ පුහුදුන් මනසෙමයි. කෙලස් තියෙනවා. ඒකට හේතුව ඒකයි. දහම දැනුමෙන් පෙන්වන්න බෑ. දහම ප්‍රායෝගිකව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔබගේ ওই කෙලෙස් ස්වභාවය පවතින්නේ නැහැ. ඔබට තාම ඔබ හිතන් ඉන්න ඔබ නිවන් දැකලා. ඔබ හිතන එකක් මිස ඔබ නිවන් දැකලා නැහැ. ඔබ හිතාගෙන ඉන්නව නිවන් දැකලායි කියලා. ඔය තියෙනෙත් කෙලෙසයක්මයි. කවදාවත් ඒක වෙන්නේ නැහැ එහෙම. එහෙමනම් ඔබට ඇත්තටම රහත් භාවයේ පත්තුණු කෙනෙක් නැහැ. දැන් ඔබ ලොකුවටම මාන්නේ තියාගෙන ඉන්න. ඔබ නැති වෙලා නෙමෙයි ඔබ ලොකු වෙලා ඉන්නවා. ඔබ ලොකු පුටු හදාගෙන උඩින් වාඩි වෙලා ඉන්නේ. ඔබ ඉන්නේ පුදුම කෙලෙසක. සමහරු ඉන්නේ පුදුම විදිහට පෙරේතයෝ වගේ කකා. ඉතින් ඒගොල්ලෝ rahat වෙලා නැහැ. හැබැයි ඉතින් මේ ධර්ම දැනුම තියෙනවා. හැබැයි පටලවෙලා තියෙන සියුම්ම කාරණා. ලේසියෙන් හදන්න බෑ. බුදුන් වහන්සේ ඊටන් කියන දෘෂ්ටිය වරද්දව ගත්තොත් ලේසි නෑ. ඍජු කරගන්න ලේසි නෑ දෘෂ්ටිය. සම්මාදිට්ඨියට ගන්නව එක ලේසි නෑ. බුදු කෙනෙකුටවත් ලේසි නෑ දෘෂ්ටිය වැරදිනකොට. ලේසියෙන් කරන්න බෑ. තමන් විසින්මයි තමන්ගේ ඥානය සකස් කරගෙන නිවැරදි කරගන්න ඕන. අතිශයම සියුම් කාරණයක් මේක. අපි මේ කියන දේත් ඔබට නොහැටෙන්න පුළුවන්. ඒ තරම්ම සියුම් කාරණයක් නේ. මේක කෙනෙක් අවබෝධ කරගත්තා කියන්නේ ආයි මේ තුන් භූමියේ නැවත සකස් වෙන්නේ නැහැ. ආයතන කෙනෙක් ඇත්තෙම නැහැ. රහත් වෙන කෙනෙක් නැහැ. නැති කම්මයි රහත් කියන්නේ. නිවන් දකින කෙනෙක් නැහැ. කෙනෙක් හිටියොත් එයා නිවන් දැකලත් නැහැ.
නැතිකමමයි නිවන කියන්නේ. ඉතින් ඒ කොහොමද ඕවා තියෙන්නේ? ඔය කියන වචන වල කෙලස් තියෙන්නේ කොහොමද නැති වෙලා? අතිශයින්ම සියුම් කාරණයක්. ඒ නිසාම අපි මේකේ ගැඹුර පෙන්වන්නේ. ඒ නිසාම මේ ශුන්්‍යතාවය අපි ශුන්්‍යතාවය පැහැදිලි කරා නිවැරදිවම. ඔබ නැවතත් බලන්නේ ශුන්්‍යතා දේශන. අපි හොඳට පෙන්නනවා මේ සෙනග මැද්දේ අර ගින්නක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා කියන එක. අපි පෙන්නනවා සෙනග මැද්දේ යනවා කියලා කිසි කෙනෙක් නැති ස්වභාවයකින්. මේක අතිශයින් සියුම්. මහා ගෝසාව මැද්දේ ශුන්්‍යතාවයෙන් යනවා කෙනෙක්. කිසිදු සද්දයක ඔහුට අගයක් නැහැ, හරයක් නැහැ. මේ හිස් බැල්ම ගැන අපි කතා කරා. අතිශයින්ම සියුම් තැනක්. ඒ ශුන්්‍යතාවය තුල මුකුත් නැහැ නේ මේ කිව්වෙත් ඒකයි. ඒක හරිම ගැඹුරු තැනක්. ඒ තුල හොඳටම පේනවා කෙලස් ස්වභාවය ඡය වෙලා යන තැන ශීනාස්ත්‍රව මෙන්න මේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන තැන මේ තමයි පෙට්‍රල් අපි කියන්නේ අර උපමාව පෙට්‍රල් ඉවර ටික කෙලස් ෂේවි යනවා. කෙලස් ෂේවි ආශ්‍රෝ දේවි මෙසිත දකිමින් මිදමින් කෙලස් ෂේවි යන සීනාස්ත්‍ර රහතන් වහන්සේගේ ස්වභාවය. ඔහුටම දැනෙනවා පටිනිස්සග්ගා අනුපස්සනාවට ආවට පස්සේ නැවත සකස් වෙන්නේ නැහැ. ඒ තුල කෙනා නැහැ. කෙනෙකුත් නැහැ. තියලා යනවා. කෙනා කොහෙත්ම නැහැ. කෙනෙක්ගේ සිතුවිල්ලක්වත් කතාවක්වත් නැහැ. ඒ ස්වභාවය තාමසිය. පුදුන් මිනිස්සයාට වුණත් කතා කරනවට වැඩිය නිහඬකමක් ඒ කෙනාගේ තියෙනවා. ඒ රහත් භාවය තුළටපත් වුණු කෙනා. ගිරව් වගේ එහෙම නැහැ. ඒක අතිශයින්ම සියුම් කාරණයක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. මේක මහා ඥාණයෙන් අපි තව ටිකක් මේක ඉස්සරහට යනකොට තවත් පැහැදිලි කරන්න හිතන් ඉන්නවා. මේ අතිශයින්ම සියුම් තැනක්. ඉතින් මේ රහත් භාවයේ කවුරු තරහත් ප්‍රකාශ කරන එකත් හොඳයි. මොකද ඒක සමාජයට ප්‍රකට වෙන්න ඕනි. ඒ තුලින් නියම අර කියනවනේ යකා කිය ඉඳලා සැබෑම යකා එන දවසක් එනවා කියලා අන්නේ වගේ. නියමම රහතන් වහන්සේ නමක් ඒ තුලින් ඉස්මතු වෙලා එන දවස වැඩි ඈතක නැහැ. අදටත් අපිට දකිනවා මේ අවස්ථාවේ එක දියුණු අය මුණ ගැසිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා පව හරිම නිහඬයි. ඔවුන්ගේ කෙලෙස් ස්වභාවය අපිට දැනෙනවා ශේවීගෙන යන මට්ටම ඊටාම නිස්සරණ මාර්ගයේ නිස්සරණ අත්හැරීම තුළ කෙරවලටම යනවා ගලාගෙන. උන්ට මේ ආරාමයක්වත් අවශ්‍ය නැහැ. දැන් නම් මේ ලොකුවට හදාගෙන යන ඒවා තියෙනවා මේ මොනවට හදනවද කියලා තේරෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ රහත් වෙලා නම් ඕවා හදන්නේ මොකටද කියලා හිතා ගන්නත් බෑ. බලනකොට හදන්නේ රහතන් වහන්සේමයි. නෝ ගීයක් හදලා දෙනවා නම් කවන්නේ. මේක හරි පුදුම කතාවක් නේ. උන් රහත් වෙලා නැති බවයි පේන්නේ. ඉතින් ඒකට අපිට කනගාටුවට කාරණා. ඉතින් එයාටත් මේවා අවබෝධ වෙන්න ඕනි. එහෙම වෙයි. එහෙම වෙන්න ඕනි. ඒ ශාසනය පිබිදීමට හේතුවක් වෙනවා. ඉතින් මේ අනිච්චානුපස්සී අසසිස්සාමි පස්සසිස්සාමි කියන තැන තාම සියුම් කාරණයක්. ඒක නිසාම අපි දිගින් දිගට මෙහෙම කියන්නේ. විරාගානුපස්සී අසසිස්සාමි පස්සසිස්සාමි කියන තැනත් එමයයි. ඒ නොයල්ම කියන තැන සබ්බේ ධම්මනාලං අබිනිවෙසා කියන තැනම තමයි. ඒ කියන්නේ දිත්තේ මත්තන් කියන තැනට එන්නේ. ඒක ඇවිල්ලා මේ නිකන් දැනුමක් නෙමෙයි. මේ ස්වභාවය තුළ කිසිම දෙයක හරයක් නැති වෙගෙන දීවියගෙන යනවා. ඒ කතාව තමයි මේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියලා පෙන්වන්නේ ඒකමයි. නිරෝධයට යනවා ටිකෙන් ටික. පටිච්චසමුප්පාද පස්සේ නේද සකස් වෙන්නේ නැහැ. එතන ඉවරයි. ඒ කෙනාට මේක ඥානට වටහෙන කාරණයක්. සකස් වෙන්නේ නැහැ කියන එක. කෙලෙස් සකස් වෙන්නේ නැහැ කියන එක. අදහසුත් නැහැ ඊට පස්සේ. කෑවත් එකයි, බිව්වත් එකයි, හිටියත් එකයි, නැතත් එකයි. ඔය අමුතු තැනකට වැටෙන්නේ. දැන් ඔය ඉන්න ඇගේ තියෙන කතාව ඊට වැඩිය වෙනස්. ඔවුන් ඒක නිකන් නමට කියවන එක පොටිලා භික්ෂුන් වහන්සේලා දැන් ගොඩක් ඉන්නේ. පොටිලා භික්ෂුන් වහන්සේ ගෝලව රහත් වෙනවා. හැබැයි ප්‍රතිපදාවක නැහැ. පොටිලගේ අභ්‍යන්තරයෙන් පොටිල නිවන් දැකලා නැහැ. නේද? තුච්ච පොටිල කියලා බුදුන් වහන්සේ දේශනා කරා. දැන් ඉන්නේ ඒ වගේම රහත් භාවය කියා ගත්තා. වැරදිච්ච අය.
උන් සකස් කරගන්න ඕනි. මං හිතන්නේ ඊට වැඩිය වැදගත් මේ පළ ගැන කතා කරනවට වැඩිය ඒවා සකස් කරගෙන යන එක. නියම චීනාස්ත්‍ර ස්වභාවය තුළ මහා නිවීමක් තියෙනවා. ඒ නිවීම ඔබට අපි දවසක පෙන්නනවා. සමහර විට ඒකත් ගහම්බීර දේශනයක් වෙන්න පුළුවන්. ඒ මාතෘකාවට අපි එන්නේ අවසානයේදී අපි හිතන් ඉන්නවා. මීට වඩා හාත්පසින්ම වෙනස් දේශන මාලාවකට එන්නේ. මේ සමහර විට මේ අපි කියන සූත්‍ර පවා පසකින් තබලා තමයි අපිට මේ දේශන ඉදිරිපත් කරන්න වෙන්නේ. දහම් දැනුම මේවා සේරම මෙතන නැහැ. මුකුත්ම නැති ස්වභාවයකින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. සමහර අපේ ඉදිරිපත් කිරීමත් වෙනස් වෙන්න පුළුවන්. අපි එතනට හිමීට යන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපිට මේ කොල් රෝඩ් ටිකක් තියෙනවා අතුගාලා අස් කර ගන්න ඕනේ. මේ සමාජයට පටගිනිස්සක් ගන්න උපස්සනාව කියන එක හරියට ඉස්මතු වෙන්නේ නැති එක. ඒක හරියට ඉස්මතු වෙන්න ඕනේ. පෙන්වන්න ඕනේ. ඒ වගේම ඒවා අපි සාකච්ඡා කරන්න ඕනේ. අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව පෙන්වන්න ඕනේ. ශුන්‍යතාවේ නිවන නෙමෙයි කියන එක පෙන්වන්න ඕනේ. සබහාම ශුන්‍යතාවේ මොකක්ද කියන එකත් පෙන්වන්න ඕනේ. වොස්සග්ග පරිණාම නිවන වුණක් කොට පවතින ඒ ශුන්‍යත ස්වභාවය පෙන්වන්නත් ඕනේ. අනිමිත්ත සමාධිය පෙන්වන්නත් ඕනේ. සමාධි අසමාධි සමාධිය පෙන්වන්නත් ඕනේ. මේ සියල්ලම මනාකොට දකින්න නුවණක් ඕනේ. අද බොහෝ අය කියනවා නෑ භාවනාව ඕනේ නෑ කියලා. භාවනාව ඕනේ නෑ නෙමෙයි. ඔවුන් නොදන්නා කාරණාවයි, ඔවුන් නොදන්නාකම ඔවුන් නොදන්නා කාරණාවයි. මේක මනසේ මිදීම තුල ඒ ස්වභාවයක් තියෙනවා. ඔවුන් නොදන්නා කාරණාව නොදන්නා කාරණාවයි කියුවේ ඒකයි. ඔවුන් දන්නේ නැති කම තමයි ඔවුන් නොදන්න බව ඔවුන් දන්නේ. ඔවුන් හිතන් ඉන්නවා අපි දන්නවා කියලා. ඒ කෙනාට නුවණ දෙන්න හරි අමාරුයි. ඒක වෙන්නේ නෑ ලේසි. බුදු කෙනෙක්වත් මං හිතන්නේ එතනදී පිහිට වේ බුදුන් වහන්සේම දේශනා කළා තියෙනවා දෘෂ්ටිය වැරදුණු කෙනෙකුට පිහිට විය නොහැකි බව. ඉතින් ඒකේ කෙනාම සකස් කරගත යුතු දෙයක් මිස කිසි කෙනෙකුට සකස් කරන්න බෑ. දෙව්දත්ගේ දෘෂ්ටිය වෙනස් වෙනකොට බුදු කෙනෙකුටවත් බෑ දෙව්දත්ගේ දෘෂ්ටිය සකස් කරන්න. ඒක නම මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක කමක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. විශේෂයෙන්ම නිවන් මඟ අවසානයේටම පැමිණලා දෘෂ්ටිය අවුල් කරගත්තා කියන්නේ මහා පාපයක් තියෙනවා. නිවන වැහිලා තියෙන්නේ. ඔවුන් දන්නවා ඔවුන්ට ඒ දේ වෙච්ච බව. ඔවුන්ට උණු දේ මහා කම්පාවක්. ඔවුන් වට කරගෙන ඉන්න පිරිස හිතනවා ඔවුන් රාත් වෙලා කියලා. ඔව් දන්නවා ඔහු කම්පාවෙන් ඉන්නවා. ඔහුට ඒක මොකද්ද සියුම් කාරණාවකින් ඇහිරිලා තියෙන බව. ඔහු උත්සාහ කරනවා කිසි කෙනෙකුට නොකිය රහසින්ම ඒ අවබෝධ කරගන්න. අපිට ඒක පේනවා. ඔවුන් මහා සිංහනාද කිය පවත්වමින් කරන්නේ සිංහනාද නෙමෙයි. ඇත්තටම මේකට සිංහනාද කියන්නේ තරංග. ඔවුන් උත්සාහ කරනවා සිංහනාදයක් කරන්න දැනගෙන මේක දැන් අවබෝධ වෙන්න එපා. අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂ වෙන්න එපා. ප්‍රත්‍යක්ෂතාවයට ගියේ නැති එකයි. ඔවුන්ටම තියෙන ගැටලුව. ඔවුන් හිතනවා එනකොට අපිට වැඩිය කෙනෙක් නැහැ කියලා. ඔවුන් හිතනවා අපි තමයි ඉස්සරහින් ඉන්නේ අපිට වැඩිය කෙනෙක් නැහැ. දැන් මිනිස්සු ඔක්කොම එන්න ඕනි මං ගාවට කියලා. මම තමයි දැන් මේකේ ඉන්නේ බුද්ධ කියලා. ඔවුන්ට රැවටුණු බවයි පේන්නේ. බුද්ධ ස්වභාවය නම් ස්වභාව දහම අපිට හැමදේම මේ බණ කියනවා. ඕක කිව්වම කියන නෑ ස්වභාව දහම නෙවෙයි ඒක මිනිස්සෙක් කියන්න ඕන කියලා. ඔබ තාම ඉන්නේ බොළඳ තැනක. මේ ස්වභාව දහම සියලුම ස්වභාව දහම හැම මේ නිමිත්තකින්ම අපිට කමටහනක් තියෙනවා. ධර්මයේ තියෙන වෙන කිසි දෙයක් හරියට ගත්තොත් ඒක කමටහනක් බවට පත් වෙලා තමන්ට නිවන් දකින්න දොරටුවක් බවට පත් වෙනවා. ඉතින් අපිට බණ කියන්නේ සබහා දහමයි. නැතු මේකේ කිසිදු රූපයක් ප්‍රකාශ කරන්නවත් බෑ. නාමීය රූපයක්වත් ප්‍රකාශ කරන්න. සබහා දහම පමණයි. යමෙක් දේශනා කරනවා නම් ගෞතම බුදුන් වහන්සේගේ මුවින් පිටුණු සූත්‍රයක් ප්‍රථම නිබ්බාන සූත්‍රය හෝ වේවා. එහෙම නැත්නම් කේවට්ට සූත්‍රය හෝ වේවා. ඒක ප්‍රකාශ කරමින් ඕම් කියනවා මම බුද්ධ වෙමි කියලා. ඔව් කියන්නේ ගෞතම බුදුන් වහන්සේගේ සූත්‍ර. ඒක කියලා ඔව් බුද්ධ වෙන්නේ කොහෙද? ඒක මං හිතන්නේ ඔව් විසින් මාන්නේ උස්මතු කරන තැන. ඒව කරන්න එපා. ඒව නොහොඹිනා කටයුතු. ගැලපෙන්නේ නැහැ.
ශාසනයට ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ සබහා දහමයි. බුද්ධ ස්වභාවයත් මේ සබහා දහමේ කොටසක්මයි. මේ ස්වභාවයේ සබහා දහමේ මිදුණු ස්වභාවයයි බුද්ධ ස්වභාවය. මේ ලෝක ධාතුව තුළ මේ බුද්ධ ස්වභාවය කිසිවෙකුට අයිති නැහැ. ඒක ස්වභාවයක්මයි. ඒ ස්වභාවයට ඕන කෙනෙක් ලින්ක් වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. කිසි දෙයක් නැති තැනයි නැති තැන තියෙන ස්වභාවය. වචනෙන් කොහොම ප්‍රකාශ කරන්නද? ඊටාම දියුණු තැනක්. ඒ අවස්ථාව. අපි අද කතා කරන්න හිටපු මාතෘකාව මේ ආනාපාන සංයුත්තය තුළ අපි පැහැදිලි කරගෙන ආපු ඒ පිළිවෙල අනුව අපි පැහැදිලි කරා අරිට්ඨ සූත්‍රයට වෙනකම් ඒ හැම තැනකම අපිට වැදගත් කාරණා තිබුණා. කප්පින සූත්‍රය තමයි එතකොට අපි ඇවිල්ලා මෙතන නැවතුණු තැන. කප්පින සූත්‍රයත් අපි පැහැදිලි කරා. එතන තියෙන්නේ කම්පනයක් හෝ චලනයක් නැති ඒ අවස්ථාව සමතේ තුලක් තියෙනවා. නමුත් ඒක වස්සග්ග පරිනිමට නැමුණක් කොට පවතින්න ඕනේ. බුදුන් වහන්සේ ඒ දීප සූත්‍රය තුල ඒක පැහැදිලි කරනවා. කම්පන ඒ සූත්‍රය වෙලා කප්පින සූත්‍රය තුල ඒ මහා කප්පින තෙරණුවන්ට දේශනා කරන ඒ අවස්ථාව මහණෙනි ආනාපාන සමාධිය කෙසේ වැඩි කල්හි කෙසේ බහුල කළ කල්හි ඒ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නොමවේද යත් සිතේ කම්පනයක් හෝ සැලීමක් හෝ නොමවේද යත් මහණෙනි මෙහි මහාන අරණකට ගියේ හෝ රුක්ක මූලයකට ගියේ හෝ හිස් ගේකට ගියේ හෝ නිවන අනුව දක්නාසුලුව ප්‍රාශ්වාස කරන්නෙමි හික්මේ. ඒ කියන්නේ වස්සග්ග පරිණාම කියන තැන පටිනිස්සග්ගානුපස්සී කියන තැන තමයි මේ සූත්‍රය තුළ පෙන්නන්නේ. කතම් භාවිතේච භික්ඛවේ ආනාපාන සති සමාධීති කතම් බහුලීකතේ නේව කායස්ස ඉජ්ජිත්තං වා හෝති නදිත්තං වා විස්සසි ඉන්ද්‍රිත්තං වා හෝති එන්දිතං වා ඉද භික්ඛවේ භික්ඛු ආරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාරගතව පටිනිස්සග්ගානුපස්සී පසසිස්සාමීති සික්කති එවං භාවිතෝ භික්ඛවේ ආනාපාන සති සමාධි එවං බහුලීකතෝ නේව ආකාශ ඉංජිත්තං වා හෝති එන්දිතං වා න චිත්තස්ස දිතං වා හෝති දිතං වාති. මේ කම්පන චංචන කියන එක තමයි මේ පෙන්නන්නේ. මේ වස්සග්ග පරිණාම මේ කෙනාගේ සතිය තියෙන කෙනාගේ මේ අවස්ථා දෙක හැමතිස්සෙම බුදුන් වහන්සේ පෙන්න තමයි යන්නේ. හැබැයි මේ සූත්‍රය ආවර ගිය පාරේ ඉදිරිපත් කරපු ඒ කාරණාවල විශේෂයක් තියෙනවා. මේ හැම තැනම බුදුන් වහන්සේ සතිය වඩන කොටත් මේක තියෙනවා. හැම තැනම පෙන්නනවා බුදුන් වහන්සේ මේ වස්සග්ග පරිණාම නිවන නැගුණකටත් මේක තියෙනවා කියන එක. එතකොට මේ අවස්ථා දෙකේදීම හැමතිස්සෙම අර සම්මාදිට්ඨි දයන් වදාම් කිව්වා වගේ මේ හැම එකෙම මේ දෙපැත්තක් පෙන්නනවා. ඒ සමතේ තුලක් තියෙනවා. දැන් කම්පන චංචල වගේ දේවල් සමතේ තුලක් තියෙනවා. නමුත් වස්සග්ග පරිණාම නිවන නැගුණක් කරන කෙනාගේ කිසිම දෙයකට කම්පණය නොවන ඒ ස්වභාවය තියෙනවා. නමුත් මේක පැටලෙන හින්දා තමයි බුදුන් වහන්සේ මේ වේදයත් එක්කලා පැටලෙන හින්දා තමයි හැමතිස්සෙම දෙපැත්ත පෙන්න යන්නේ. ලෝකෝත්තර භූමිය සහ ලෞකික භූමියත් පෙන්නගෙන යනවා. මේ විශේෂයෙන්ම අර සමතේ තියෙන නිසා තමයි මේක පෙන්නන්නේ. වේදේ තියෙන නිසා පෙන්නන්නේ. ගොඩක් අය රැවටෙන හින්දා. දැන් දීප සූත්‍රය තුළ අපි පෙන්නුවේ අවසානයේදී එතනටයි අපි ආවේ. ඒක ටිකක් දීර්ඝ සූත්‍රයක්. ඊට පස්සේ තියෙන අසුභ සූත්‍රය, ඊට පස්සේ තියෙන කිම්බිල සූත්‍රය. මේක ඇවිල්ලා සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි කොටසේ 17 වෙනි පොතේ
99 වෙනි පිටුවේ දීප සූත්‍රයේ මහණෙනි ආනාපාන සති සමාධිය වඩන ලද්දේ බහුලීකරණ ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි ආනාපාන සති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේදයත් මහණෙනි මෙහි මහාන අරණකට ගියේ හෝ රුක්ක මූලකට ගියේ හෝ හිස් ගේකට ගියේ හෝ නිවන අනුව දක්නා සුළුව ප්‍රස්වාස කරන්නෙමි හික්මේ. මහණෙනි ආනාපාන සති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි මමද සම්බෝධියෙන් පෙර බුද්ධත්වයට පෙර කියන්නේ බුදු බවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් මේ විහරණයෙන් යුතුව බහුල කොට විසුයෙම්. මහණෙනි මේ විහරණයෙන් යුතුව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නොම ක්ලාන්ත විය. ඇස් නොම ක්ලාන්ත විය. මාගේ සිතද උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේය. මහණෙනි එයින් මෙහිලා මහන මාගේ කය නොම ක්ලාන්ත වන්නේ නම් ඇස් නොම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිතද උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවයි මෙනෙහි කළ යුතුය. මහණෙනි එයින් මෙහිලා මහන මාගේ යම් පංචකාම නිස්ෘත විතර්කයෝ වෙද්ද ඔහු ප්‍රහීන වෙන්නා වූ නම් මනවයි කැමැති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවයි මෙනෙහි කළ යුතුය. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ නොපිලිකුලෙහි පිළිකුල් හැඟීම් ඇතුව වෙසෙන්නෙම් නම් මනවයි කැමැති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවින් මෙනෙහි කළ යුතු. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ පිළිකුලෙහි නොම පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවින් මෙනෙහි කළ යුතුය. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ නොපිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නෙම් නම් මනවයි කැමැති වන්නේ නම් මේ මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ පිළිකුලෙහිද නොපිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මේ මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ පිළිකුලද නොපිළිකුලද යන ඒ අන්ත දෙක දුරු කොට මදහත්ව සිහි ඇතිව මනා දැනුම් ඇතිව වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මනවයිම වේ. මහණෙනි එයින් මෙහිලා මහාන කාමයෙන් වෙන්වම අකුසලයේ දහම්හින් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මනවයි කැමැති වන්නේ නම් මේ මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මනවයි පවසමි. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ ප්‍රීතියෙහිද නොයල්මෙන් මදහත්ව සිහි ඇතිව මනා දැනුම් ඇතිව කයින් සුවත් විඳින්නෙම් නම් ආර්යෝ යමක් ගැන උපේක්ෂා ඇත්තේය. සිහි ඇත්තේය. සුව විහරණය ඇත්තේයයි කියද්ද ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මේ වෙහෙසෙන්නේ නම් මනවයි. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමුව සෝමනස්ස දෝමනස්යන්ගේ අස්තගමයෙන් නොදුක් නොසූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැවින් ඇති සිව්වන දැහැනට පැමිණ වෙසෙන්නේ නම් මනවයි කැමැති වන්නේ නම් මනවයි. මහණෙනි එයින් මෙහිලා මහාන තෙමේ රූප සංඥාවත් සර්ව ප්‍රකාරයෙන්ම ඉක්මවීමෙන් ප්‍රතික සංඥාවන්ගේ අස්තගමයන්ගේ නානා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි
ආකාසඤ්ඤායතනට පැමිණ වෙසෙන්නේ නම් මැනවයි. කැමැති වන්නේ නම් මේ මහණෙනි ඒයින් මෙහිලා මහානතේ මේ ආකාසඤ්ඤායතනේ ਸਰව ප්‍රකාරයෙන් ඉක්මවා විඥාන ආයතනේ විඥාන ආයතනයට පැමිණ වෙසෙන්නේ නම් මැනවයි. කැමැති වන්නේ නම් මේ මහණෙනි ඒයින් මෙහිලා මහානතේ මේ විඥාන ආයතනේ ਸਰව ප්‍රකාරයෙන් ඉක්මවා කිසිවක් නැතයි අකිඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නේ නම් මනවේ. කැමති වන්නේ නම් මේ මහණෙනි එයින් මෙහිලා මහානතේ මේ ආකිඤ්ඤායතනයට ਸਰව ප්‍රකාරයෙන් ඉක්මවා නසන්නා නසඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නේ නම් මනවේ. කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවේ මෙනෙහි කටයුතුය. මහණෙනි එයින් මෙහිලා මහානතේ මේ නසන්නා නසඤ්ඤායතන ਸਰව ප්‍රකාරයෙන් ඉක්මවා සංඥා වේදේති නිරෝධයට පැමිණ වෙසෙන්නේ නම් මනවයි. කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනවයි මෙනෙහි කළ යුතුය. මහණෙනි ආනාපාන සති සමාධිය මෙසේ වැඩු කල්හි මෙසේ බහුල කළ කල්හි ඉඳින් සුව වේදනාවක් විඳිනම් එය අනිසයි දනි. නොබැස ගන්නා ලදයි දනි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතුයයි දනි. ඉඳින් දුක් වේදනාවක් විඳිනම් එය අනිසයි දනි. නොබැස ගන්නා ලද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතුයයි දනි. ඉඳින් නොදුක් නොසුව වේදනාවක් විඳිනම් එය අනිසයයි දනි. නොබැස ගන්නා ලදයි දනි. පිළිගන්නට නොආයුතුයයි දනි. ඉඳින් හෙතෙම සෝ වේදනාවක් විඳිනම් ඒ කියන්නේ රාගානුසය ආදීන් වෙන්ව ඒ විඳි ඉඳින් දුක් වේදනාවක් විඳිනම් වෙන්ව ඒ දුක් වේදනාවක් බව දනිමින් විඳි. ඉඳින් නොදුක් නුසු වේදනාවක් විඳිනම් ඉන් වෙන්ව ඒ නොදුක් නුසු වේදනාවක් බව දනිමින් විඳි. හෙතෙම කය කෙලවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙලවර කොට ඇති වේදනාවක් විඳිමි දනි. දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳිමි දනි. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාව නොපිළිගන්නා ලද්දාහ. මෙහිම ලිහිල් වූ වන්නාහි දනි. මහණෙනි යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල් පහන දැල් වෙන්නේද එම තෙලත් වැටියත් ගෙවීමෙන් ප්‍රත්‍ය රහිතව නිවෙන්නේද. මහණෙනි එසේ හේයින්ම මහානතෙමේ කය කෙලවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙලවර කොට ඇති වේදනාවක් විඳිමි දනි. දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳිමි දනි. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාව නොපිළිගන්නා ලද්දාහු මෙහිම ලීල් වූ වන්නාහි දනි. දැන් මේ කතා කරන්නේ බුදුන් වහන්සේ මේ සූත්‍රයේ 99 වෙනි පිටුවේ තියෙන බුද්ධාන්තර පිටකේ 17 වෙනි පොතේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ මේ දීප සූත්‍රයේ අපි මේ පැහැදිලි කිරීම මේ පැහැදිලි කිරීම අහගෙන ඉන්නකොට ඔබට තේරෙන්නේ නැති මේ පැහැදිලි කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච කියන පංච නීවරණ වලින් යටපත් වෙලා කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් යටපත් වුණු තැන කම්සප වලින් මිදුණු තැන මේ සිත සමාධියට එනවා ධානයට එනවා පංච නීවරණ යටපත් වුණු තැනයි ධාන උපදින්නේ. මේ සූත්‍රය තුළ මනාව ඒ ටික පැහැදිලි කරනවා. ඒ වගේම ඒ විවේක නිස්ෘත අර ප්‍රථම ධානයේ ස්වභාවය මෙතන පෙන්නනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ප්‍රථම ධානයේ පෙන්නනවා. ඒ වගේම මෙතන පෙන්නනවා ද්විතීක ධානය. ඒ ද්විතීක ධාන අවස්ථාව පෙන්නනවා විතක්ක විචාර සංසිඳන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන තැන. තමන්ගේ මනසටම හැබැයි මේක දැනෙනවා තමන් භාවනා යෝගීව මේ තෙක්කලා තමන්ගේ මනස ඒ විසිරෙන ස්වභාවයේ මිදිලා ඒ විවේකයට ගිහිලා ඒ මනස තුල සියුම් වෙන ස්වභාවයේ සංඥා සියුම් වෙගෙන යන ස්වභාවය තමන්ට මේක දැනෙනවා.
අතර මේ ප්‍රථම ධ්‍යානෙ තමන්පත් වෙන තමන්ට අත්දැකීම් තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඇත්තටම මේ මග තමන් දියුණු වෙන්නේ කොහොමද? ඇත්තටම එයාට දැනෙන්න ඕන විතක්ක ਵਿਚාර සංසිඳන ප්‍රීති සුඛ ඒකාග්‍රතා එයා ඒක අත්විඳින්න ඕනි. එහෙම නැතු ඒක කවුරු කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේවා ලෞකික ධ්‍යාන මේවා පිරිහෙනවා මේවා පවතින ඒවත් නෙමෙයි හේතු නිසා සකස් වෙන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේ අත්දැකීම් අවශ්‍යයි. අපි එහෙම කියන්න හේතු තියෙනවා. මේ නිවන් මාගේ යන කෙනෙක්ට අපිට තේරෙනවා මේකේ දර්ශන සමාපත්තිය ගැන අපි කතා කරනවා. අපි දර්ශන සමාපත්තියේදී අපි ඒ කතා කරන්නේ දර්ශනයේ තියෙන කෙනාට මේ දර්ශනය මෙතනට ඕනි කරන තැන් අපි පෙන්නන්නම්. හැබැයි මෙහෙම යනකොට ඒ කෙනා විතක්ක ਵਿਚාර සංසිඳිලා ඒ කෙනාගේ ප්‍රීති අවස්ථාව සුඛ අවස්ථාව ඒ කෙනා දකිනවා. ඒ කෙනා දකිනවා මේ සංඥාව සියුම් වීගෙන යනවා. ඒ කෙනා සංඥාව සියුම් වීගෙන යනකොට සුඛ ඒකාග්‍රතාව කියන තැන ත්‍ෘතික ධ්‍යානෙට එනවා. එතකොට සුඛ ඒකාග්‍රතාවල සුඛ තියෙන මේ විඳීම් ස්වභාවයෙන් මිදෙන තැන ඒකාග්‍රත ස්වභාවයට එනවා. ඉතින් අදුක්කම සුඛ තියෙන තැන ඒකාග්‍ර ස්වභාවය තුළ චාතුර්ථ ධ්‍යානය තුළ මේ සංඥාව සුකුම වීගෙන යනවා. සියුම් වීගෙන යනවා. අපි කිව්වා සිතක් උපදින්නේ අපි කිව්වා සත්‍යේ මහා සිංහනාදය කියන කොටසේදී ඒ පරම සත්‍යයේ මහා සිංහනාදය අපි කිව්වා මේ හතරවෙනි කොටසේදී ඔබ බලන්නේ දිගට මේ පරම සත්‍ය කියන කොටසත් සත්‍යයේ මහා සිංහනාදය කියන කොටසත් ඒ පෙන්වන්නේ අපි පෙන්වන්න උත්සාහ කරා නිවැරදි නිවන් මඟ. නිවැරදි නිවන් මඟ හැම පැත්තෙම එකතු කළා ඊයේ පෙන්වන්නේ. ඒක හරි ගාම්භීර දේශනයක්. ඒ දේශනා මාලාවම හරිම ගාම්භීරයි. ඇත්තටම මේ හතරවෙනි දේශනේ ඊටම ගාම්භීරයි. අපි ඒක කියන්න හේතු තියෙනවා. ඔබට ඒක ඒ සියල්ලම එකතු කරලා කැටි කරලා ගත්තා මේ සේරම එකක් බව පේනවා. ඒ දර්ශනය තුළ එන්නේ ඒ සත්‍ය ඥාණයම තමයි මේ තියෙන්නේ. හැබැයි එතනින් ඒ ශුන්‍යතාවයට එනවා. නාම රූප පරිච්ඡේදයට එනවා. හැබැයි මේ නාම රූප පරිච්ඡේදයේ ප්‍රත්‍යක්ෂතාවය තුළ සිත දකිමින් මිදි මිදි යන ප්‍රතිපදාව තුළ ආර්යකාන්ත සීලයේ හිත තබාගෙන රකින්න මේ එනේන සිත මිදිමින් සිතේ මිදි මිදි නිස්සරණ මග යන කෙනා. සැබෑම භික්ෂුව එයයි ශ්‍රමණයා එයයි. එයයි මේ සුදුසා. මේක ඇවිලා දැන් මේක සිතෙන් මිදි මිදි යන ඒ සිත දකිමින් මිදි මිදි යන කෙනා තමයි ශ්‍රමණයා. එයා තමයි භික්ෂුව. නැතු මේක එක පාටකින් සිවුරකින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවක් මේකේ තියෙන්නේ. ඒ තමයි නියම ශ්‍රමණය. ඒ මිදි මිදි යන කෙනා. අන්නේ කෙනා තමයි මේ ආශ්‍රෝෂය කරන කෙනා. එයාගේ තමයි මේ සේරම ෂෙවි යන්නේ. එයාගේ තමයි මේ සත්‍ය ඥානෙ දැකීමෙන් මිදිමින් යන්නේ. අන්නේ මිදිමින් මේ සිත හැමතැනම එයාගේ සිත සත්‍ය වෙන්නේ නැහැ බොරුවක් වෙනවා. ලෝකෙම බොරුවක් වෙවි යනවා එයාගේ. එයා සත්‍ය දකිනවා. එයා ලෝකෙට රැවටෙන්නේ නැහැ. රෝකෙට ඇලෙන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන්නේ ඒ කාරණේ. සිතට රිංගන්නේ නැහැ. ඒකයි සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන්නේ. එතකොට මෙන්න මේ සිතුවිලි වලින් මිදෙන තැන. එතකොට එතනම තමයි පෙන්වන්නේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියන තැන. ඒ කියන්නේ විඥානය කියන්නේ සිතුවිලි. නමුත් ඒ සිතුවිලි වල අනිත්‍ය ඒ බොරුවක් කියලා දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක ප්‍රඥා භාවයේ තව ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ කියන්නේ. දැන් මෙන්න මේ ඉව අල්ලන කෙනා ඔස්සග්ග පරණම නිවර නැමුණා. දැන් මේ ප්‍රතිපදාව රකින්න කෙනා එයාගේ සිත මිදි මිදි යන්නේ. මේ ලෝකෙන් යා මිදි මිදි යන්නේ. එයා කාම ලෝකෙන් මිදෙනවා. එයා රූප ලෝකෙන් මිදෙනවා. එයා යන්නේ මිදෙන ගමනක්. නිස්සාරණ මගක්. එයා යන්නේ සැබෑම අත්හරණ මගක්. කෙනා දැන් මැකි යන්නේ. පුජ්‍යලයා නැති වෙනවා දැන්. පුජ්‍යලයා නැති වෙනවා කෙනා මැකෙනවා. හටගෙන ඒ මොහොතේ නැති වෙන සිත මිදිමින් යනවා. ඒ මිදිමින් දකිමින් යනවා. දැන් ඔබට සද්දයක් කරනොත් එක සද්ද සිතක් ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගාව සිත හට ගන්නවා. මෙන්න මේ විදිහට ඔව් ගලපනවා හැම එකම. ඒකෙත් සත්‍ය දකිනකොට ඔහුට තේරෙනවා බාහිර නෙමෙයි මගේ හිතේ තියෙන කියේ. දැන් අඹගහ කිව්වොත් අඹගහ බාහිර නැහැ.
අඹ ගහ කියන්නේ අපේ සිතුවිලි. බාහිර තියෙන ඔය හතරමා භූතයක්. ඒක නෑ මේ සිතුවිලි ප්‍රඥප්තිය. දැන් අපි කියනවා මේක අඹ ගහක්, මේක නුග ගහක්, මේක දෙල් ගහක්. දැන් ඕව ගස් කියන්නේ නෑනේ අපිට. දැන් මේ සිතුවිලි හදා ගන්නවා. ඔක්කොම සිතුවිලි වලින් හදා ගන්නවා. දැන් ඒවත් පෙර මතකයේ අනුව අර දත්ත අනුව තමයි නම් ටික එන්නේ. එතකොට පෙර මතකයේ අනුව තමයි සංඥා තියෙන්නේ. එතකොට සංඥාව සුකුම වෙන තැන තමයි මේ කතා කරන මේ ධ්‍යාන ටික තියෙන්නේ. ඔබ දීප සූත්‍රයේ මේ පෙන්නන ධ්‍යාන කෙනෙක් බල ගියොත් එතන කියන වචනේ දිහා හොඳට මේ සත්‍ය ඥානෙ ගලපපු ගමම ඔහුට පේනවා. මහා නුවණක් සකස් වෙනවා. මහා ගාම්භීර නුවණක් සකස් වෙනවා. අර නිකන් ඔහුගේ මුළු ලෝකෙම හෙලිලා පොළොවේ හෙලෙනවා වගේ කම්පා වෙනවා වගේ නුවණක් එනවා. මොකක්ද ඒ වෙන්නේ? සංඥාව සුකුම වෙනවා. සංඥාව කියන්නේ පෙර මතකේ නැති වෙනවා. පෙර මතකේ ඇත්තටම මේ පෙර මතකේ අමතක වීමක් නෙමෙයි. හරයක් නැති වෙනවා. පෙර මතකයෙන් වැඩක් නැති වෙනවා. පෙර මතකයේ හිස්කොලයක් වෙනවා, අකුරු දිය වෙනවා. ඔබ ඉගෙනගත්ත කොච්චර දේවල් ඉගෙන ගත්තා, ඩිග්‍රී කොච්චර ගැහුවත් ඒවා නිකන් පාංකඩ වගේ නැති වෙලා යනවා, දිය වෙලා යනවා. බැජ් ගැලවිලා යනවා. ඔබ තනිකරම හිස් කොලයක් බවට පත් වෙනවා. ප්‍රභාස්වර සිත අවදි වෙනවා. මේ තනිකරම මේ ලෝකයේ තියෙන මේ ලෝක ධර්මයේ කියන මේ පෘථිවි සම්ප්‍රදාය බිඳ වැටෙනවා. පෘථිවි සම්ප්‍රදාය බිඳ වැටුණු ගමන්ම ඔබට විශ්ව සම්ප්‍රදාය හම්බ වෙනවා. මේක මහා ගැඹීර කතාවක්. මේක තමයි මේ පෙන්වන ධානවලුත් මේක එනවා. මේ ස්වභාවය මෙතන පෙන්වනවා. සංඥාව සුකුම වීගෙන යනවා. සංඥාව සුකුම වෙනවා කියන්නේ පෙර මතකේ නැති වීගෙන යන සුකුම වීගෙන යන දිය වෙනවා. මේකයි සත්‍ය. මේක පෙන්වන්න තමයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය 4 වෙනි ධානයට දැම්මේ. අන්න පෙන්නවා දිගටම විතක්ක ඝන අවස්ථාව පෙන්නවා. විතක්ක ਵਿਚාර ප්‍රථම ධානය තියෙන අවස්ථාව. දෙවෙනි ධානයට එනකොට ඒක නැති වෙලා ඊට පස්සේ එනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. තුන්වෙනි ධානයට එනකොට සුඛ ඒකාග්‍රතාව. හැබැයි මේවා ලෞකික නෙමෙයි. මේ කතා කරන ලෝකෝත්තර භූමියේ ලෝකෝත්තර ධානයි. පටලව ගන්න එපා. ලෞකික භූමිය වේදේ තුල තියෙන්නේ. හුස්ම දිහා බලන එක නෙමෙයි මේ. හුස්ම දිහා බලාගෙන ගිය ගමන වෙනින් දිසානතයකට විපස්සනාවකට හැර වෙනවා. සමතේ විපස්සනාවකට පෙරලෙනවා. යුගන්ධන් විදියට දෙකම දැන් මෙතන තියෙනවා. යුගනන්දන් යුගන්ධන් නිවන් මඟ. මේ දෙකම යනවා දැන්. ඒ හරහායි නිවන් මඟ තියෙන්නේ. මේක අපි තව ගැඹුරු දේශනයක් තියෙනවා. බොහොම බුදුන් වහන්සේ පෙන්නන මහා උපමා රාශියක් තියෙනවා. අපි ඒ අවස්ථාවවලදී ගමු. දැන් දීප සූත්‍රයේ තුලම අපි යමු. දීප සූත්‍රයේ තුලම මේ පෙන්නන මේ පැහැදිලි කිරීම දිහා බැලුවම හොඳටම පේනවා. මේ පෙර මතකයේ තමයි මේ යන්නේ. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ මේ දැන් බුදුන් වහන්සේ ගොඩක් වෙලාට වැඩ ඉන්නේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේලා පවා මෙතන තමයි වැඩ ඉන්න තැන 4 වෙනි ධ්‍යානෙ. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය මොකද්ද මේ කියන්නේ? මෙතන මේ සිත මේ ලෝකෙන් මිදිලා මේ ලෝකෙට අයිති නෑ. මෙතන තියෙන වෙලින් තලයක්. මනුස්ස ලෝකේ නෙමෙයි දැන් මේ මනුස්සයා නෙමෙයි මේ. මේ ආර්ය භූමිය. මනුස්ස භූමිය නෙමෙයි. මේ පෘථිවි සම්ප්‍රදාය මිදිලා. පෘථිවි සම්ප්‍රදාය තමයි මේ සේරම ඉර හඳ කාලය ඇල දොළ ඔක්කොම. ගස් වැල් අරවා මේවා සේරම දැන් මෙතන නෑ ඒක. මේ සිත ඇතුලේ සිතින් මිදෙන කතාවක් තියෙනවා. මේ ලෝකෙන් මිදෙන කතාවක් තියෙන ලෝක විදු තැන්ට යනවා. මේ ලෝකේ අභිභවාගෙන යනවා. සිත ඇතුලෙන් මේක වෙන මහා දියුණු තැනක්. මහා මුනිවරුන් මේ ගමන මේක හරි වෙනස්. මේක පුජ්‍යලෙකුට කරන්න බෑ. පුජ්‍යලයා නැති වෙන තැනයි මේක එන්නේ. මේ කෙනාට කිසිම කම්පණයකට එන්නේ නැහැ. මේ කෙනා මෙතනට සමවැදුණා කියන්නේ මේ අභ්‍යන්තරයෙන් මේක දැන් මේක පැහැදිලි කරන එක ඔබට මේක දැනුමක් වෙයි. ඔබ මේක අහගෙන ඉඳී
නමුත් ඔබට ප්‍රත්‍යක්ෂතාවය කවදා හරි ඔබේ සිතින් මිදිලා මේකට දැක්කොත් ඔබ මේක ඔබගේ අත්දැකීමක් වුණොත් ඔබේ සිතින් මිදුනොත් ඔබ මහා ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙක්. ඔබ මහා ශ්‍රේෂ්ඨයෙක්. ඔබ මේ මිනිසෙක් නෙමෙයි. ශරීරය ඔය විදිහට පෙයි. ඇතුලේ නෑ මිනිසෙක්. මේක හරි ගැඹීර කතාවක්. මේ ආර්ය භූමියට ප්‍රවේශ වුණු කෙනෙක් නැවත හරවන්න බෑ. කිසි කලක හරවන්න බෑ. ඔව් මැරිලා ඉවරයි. මිනිස්සයා මැරිලා ඉවරයි. මිනිස්සයාට ආයෙ පණ දෙන්න බෑ. මිනිස්සයාට පණ දෙනවා කියන්නේ බොරුවට පණ දෙනවා. බොරුවකට පණ දෙන්න බෑ. බොරුව තුල දැන් ඔහු ජයගත්ත බොරුව අභිභවා ගියා. කිසිදාක ආයෙ ඔහුව බොරුවට ඇදලා දාන්න බෑ. මේ බොරු ලෝකෙට ආයෙ ඔහුව ගේන්න බෑ. ඔහුගේ දෘෂ්ටි සියල්ල බිඳ වැටලා ඉවරයි. සම්මා දිට්ඨියට ඇවිල්ලා ඉවරයි. දැන් එන්නේ කොතනටද? ආකාස සංඥා ආතනෙට කියලා මේ පෙන්වන්නේ කතාව. දැන් එන්නේ ශුන්‍යතාවයට. දැන් මුකුත් නැහැ හිස්. ශුන්‍ය ස්වභාවයකට එනවා. හැබැයි මේ වේදයේ තුල පෙන්වන ශුන්‍ය ස්වභාවය තුල ස්වභාවයක් දැන් මෙතන ඉස්මතු වෙනවා. මේ නිවන නෙමෙයි. පැහැදිලිවම කියන. නිවන නෙමෙයි මේ. මේ ලෞතර සෝයේ තියෙන. මේ දිව්‍ය ස්වභාවය බ්‍රහ්ම ස්වභාවයේ තියෙන. මේ තියෙන්නේ ඔබට අපි පැහැදිලි කරා ගියවර දේශනයේදී ඒක අතිශයින් ගැඹීරයි. ඒ ටික යමෙකුට ඇහුනොත් එහෙම ඒක ඊටාම වැදගත් තැනක්. අපි ඒක දන්නවා. අපි ඒවා කතාව ඊටාම ගැඹීරයි. විශේෂයෙන්ම මේ සිත සංඥාව සුකුම වී මිදි යන තැන විතක්ක ਵਿਚාර සංසිඳිලා යනකොටම මේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියලා ප්‍රථම ධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්නනවා. ඒවා විලා ලෞකික පැත්තෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ මේ ලෞකික ධ්‍යාන. මේ ලෝකෝත්තර භූමියේ ධ්‍යාන නෙමෙයි. මේ පරිත්තාභය අපමානාභය ආපස්සරේ කියලා මේ පෙන්නන්නේ අර්ධම් මේ විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ද්විතීක ධ්‍යාන. දැන් මෙතන මේ ධ්‍යාන මට්ටමේ කෙනෙක්ගේ හුස්ම නැති වෙනකොට මෙයා මේ ධ්‍යාන හිටියොත් මොකද වෙන්නේ? ওই ධ්‍යානෙ සකස් වෙනවනේ. ওই සිතනේ ওই සකස් වෙන්නේ මේ විශ්ව ශක්තියත් එක්ක ලින්ක් වෙන්නේ. ද ශරීරය පොළොවට පස් වෙනවා. දැන් මොකද සිතට වෙලා තියෙන්නේ? විශ්ව ශක්තියට ලින්ක් වෙලා. දැන් කොතනද ලින්ක් වෙලා තියෙන්නේ? ලින්ක් වෙලා තියෙන්නේ මෙයාට දැන් නැහැ මෙයා ඉන්නේ සුඛ ප්‍රීති සුඛ ඒකරතත ශක්ති ස්වභාවයේ සුඛම වෙලා. ශක්ති සුඛම වීමයි විඥානයේ සුඛම වීම. දැන් මෙතන තමයි මේ පෙන්නන්නේ පරිත්තාභය අපමානාභය ආභස්සරේ කියලා. නමුත් මේක බාහිරින් හොයන්න එපා. ඇයි කවදාවත් කරන්න එපා ඒක. අර රෝහිතක්කට කිව්වාගේ බාහිරින් හොයන්න එපා. බාහිර මේ ලෝක හොයන්න බෑ කාටවත්. මේ ශක්තිය මේ මොහොතේ මේ දැන් මෙතන තියෙනවා. විශ්වයේ අනන්තය අප්‍රමාණ අනන්තයේ කෙරවලට ගියත් මේ ශක්තිය ඊතර තියෙනවා. මේ අංශුවක් තුල මේ සියල්ල තියෙනවා. මේ අංශුව පුපුරවොත් පරමාණු බෝම්බයක් වෙලා මුළු පෘථිවියම අළු වෙලා යනවා. මොකද්ද මේ කියන්නේ? මේ ශක්තිය ඒ තරම් ප්‍රබලයි. පෘථිවිය ආරම්භය වෙන්නත් මේ විශ්වයේ මේ ගැලැක්සි එකේ ආරම්භය වෙන්නේ. මේ ශක්තිය ඒ තරම් ප්‍රබලයි. කිසි කෙනෙක්ට හිතා ගන්න බෑ. මිනිස්සු හිතන්නේ ආත්මීය සිතුවිලි වල මේ ආත්මීය දෙයක් නෑ. විශ්ව සම්ප්‍රදාය පෘථිවි සම්ප්‍රදායට වඩා ආත්පසින් වෙනස්. ශක්ති ස්වභාවයක් විතරයි. මේ සිත ඇතුලේ මේක තියෙනවා. ඔබේ සිත කොයිතරම් ප්‍රබලද කියලා ඔබ දන්නේ. ඔබට පුළුවන් හිට්ලර් වගේ වෙලා මුළු ලෝකෙම අලු කරන්න. සිතුවිලි ඒ තරම් ප්‍රබලයි. ඔබ දන්නේ ඔබගේ ওই ශක්ති ස්වභාවය ඇතුලේ තියෙන මේක කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඕක මහා මේක ඇවිල්ලා මේ ශක්තිය කිසිම ඒ කියන්නේ මේ අපි කතා කරන බොළඳ මනසෙන් ලෞකික මනසෙන් ඔබේ මනසෙන් භෞතිකව කතා කරනවා නම් ඔබ ආත්මීය සිතකින් හිතන්නේ. ඔබට ওই ආත්මීය සිත මේක දකින්න බෑ. ඔබ හිතන්නේ භෞතික වස්තු වලින් නෑ. භෞතික වස්තු වලින් මේක දකින්න බෑ. මේක අතට අල්ලන්න බැරි කිසිම දෙයක් නැති හිස් ශක්තියක්.
ඔබට කරන්ට් එක අල්ලන්න පුළුවන්ද? ඔබට කරන්ට් එක බලන්න පුළුවන්ද? ඔබ කරන්ට් එකේ ශක්තියක් නැහැ කියනවද? ඔය පාරේ අර යන 33000 කරන්ට් එක වැදුනොත් ඔබට මොකද වෙන්නේ? අලු වෙලා නෙමෙයි නැතර නැති වෙලා යනවා. ශක්තිය ඒ තරම් ප්‍රබලයි. ශක්තිය කොහෙද තියෙන්නේ? ශක්තිය කොහෙවත් නැහැ. ශක්තිය කොහෙවත් නැහැ කිව්වත් ශක්තිය කොහෙද තියෙනවා කිව්වත් වැරදි. ඇයි ඒ? මුළු ලෝකෙම ශක්තියක් තියෙනවා. කොහෙද? මුළු විශ්වයේම ශක්තිය තියෙන්නේ. ඒකයි විශ්ව ශක්තිය කියන්නේ. මේ දැනුත් ඒක තියෙනවා. මේ දැනුත් තියෙනවා මෙතනක් තියෙනවා. මේ සිත කියන්නේ විශ්ව ශක්තියේ මේ විඥානය කියන්නේ විශ්ව ශක්තිය ලින්ක් එකක්. කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ මේ විශ්වයේම තියෙන හැදුණු ශක්ති ස්වභාවය. මේ පුජ්‍යලයක් නැහැ. කෙනෙක් නැහැ. පුජ්‍යල භාවයෙන් ගත්ත ගාම මෙතනින් වැටෙනවා. ඒතර නැවතත් මේ කොහෙද මොකද්ද සිත සකස් වෙන්නේ මේ කළු ගලක හරි සකස් වෙනවා. බුම්මාට දෙයියෙක් කියලා කියයි. ඊතර ශක්තිය තියෙනවා. මේක මහා පුදුම කතාවක් වෙනවා. ගස් ගල් වල පවා විඥානය සකස් වෙනවා. ඔබ මැරිලා ගලක් වුණොත් ඔබට පුදුම හිතෙයි. ඔබ මැරිලා පොළොව යට ලාව වල හිටියොත් ඔබට පුදුම හිතෙයි. අන්න නිරේ. බුදුන් වහන්සේ ඒක තමයි නිරේ කියලා පෙන්නන්නේ. පිච්චි මෙරි මෙරි ඉන්නවා කියන්නේ ඒකයි. ඊතර තියෙන තේජෝ ධාතුව විතරයි. තේජෝ ධාතුව කියන්නේ ගින්න. දාහේ. මේවා තේරෙන්නේ නැහැ. ඔබගේ කේන්තිය, ඔබගේ සතුට, ඔබගේ දුක, ඔබගේ සැප සේරම තේජෝ ධාතුවේ එක එක වර්ග විතරයි. ඔබට මේක ධාතු මනසිකාරය තුලයි අහුවෙන්නේ. හරියට ඔබ ධාතු මනසිකාරය වැඩුවොත් ඔබට මේ තැන් හම්බ වෙනවා. මේ ශක්ති ස්වභාවයකින්ම මේක පේන මුළු ලෝකෙම. ධාතු කියන්නේ ශක්තිය. පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ ශක්තිය. ඒව බාහිර ඝන වස්තු නෙමෙයි. ඔබට හිතන්න බැරි නිසා ඝන කළා පෙන්නන රූපවලි. නමුත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒකයි ධාතු මනසිකාරය තව ගැඹුරට යනකොට මහා ප්‍රඥීන්ට මේක අහු වෙනවා. හැමෝටම අහු වෙන්නේ නැහැ. බොළඳ මනසකට මේක අල්ලන්න ලේසි නෑ. මේවා විදගෙන යන මහා නුවණක් ඕනේ. ඒ විදසුන් නුවණ තියෙන්න ඕනේ. මුළු විශ්වයම විදගෙන යන පුළුවන් නුවණකට මේක අහු වෙනවා. දැන් මේ ශක්ති ස්වභාවයේ ශුන්‍ය විඥාන ස්වභාවය තමයි පෙන්වන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ මෙතන එනවා ඒකාග්‍රතාවයට. ද සුඛය කියන තැන මේ කාය ස්පස්සාදී සුඛේ සංඥා සුකුම වෙලා යන්නේ මේ සුඛේට. එතකොට එතන තමයි පෙන්වන්නේ අර ත්‍ෘතික ධ්‍යාන. පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නකේ. මෙන්න මේ ධ්‍යානෙ තුල සිත ශරීරය පොළොවට පස් වෙන්න ඕනේ. මේ සිත චුත වෙන්න ඕනේ. ඒක සකස් වෙන ටක් ගාලා ඒ ශක්ති ස්වභාවයෙන් ආයතනින් වැටෙන්නේ නැහැ. නැතුව ඒක මේ නිකන් මේ ඔය හැම තැනදීම නැහැ. මේ ධ්‍යාන කියන්නේ ලෞකික ධ්‍යාන කියන්නේ පිරිහෙනවා. ඒක පවතින එකක් නෙමෙයි. ඒව දැන් තියෙනව නැති වෙනවා. තියෙන වෙලාවක මැරෙනොත් තමයි මේක වෙන්නේ. සමාධිය තුල ඉන්නකොට මැරෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ ලේසියෙන්. නමුත් ඒක නොවෙනවා කියලා කියන්නත් බෑ. පුරුදු කරපු කෙනෙක්ගේ මහා මේ අපිට මේ බුදු සමය තුල නම් දකින්න ලැබෙනවා මහා ඒ විදිහටම ඊටපොය දැනුත් ඍෂිවරු ඉන්නවා. අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, YouTube එකෙත් දාලා තියෙන එක දේවල් අපිට දකින්න නෑ කියන්න බෑ. ඒක නිසා කාටවත්. අනිත් එක තමයි මේ හතරවෙනි ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානෙ තමයි වේදනා සංඥා සුකුම වෙන තැන. සංඥාව නොදැනෙන තැනක් එනවා. අන්න අසන්න සංඥේ. මේක තමයි භයානකම තැන. මේක හරිම භයානකයි. මේ කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ශක්තිය විශ්වයේ පවතින තැන මෙතන. කය මිස සිත මිස කය නැති බඹලෝ කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ මෙතන. ඇයි කිසිම රූපයක් කයක් නැහැ. මොකක්ද තියෙන්නේ? ශක්තිය විතරයි. මේකේ ඉපත්තියක් ගැන කතා කරන්න බැරි තරම් විශාල දීර්ඝ කාලයක්. පෘථුවිය හටගෙන නැති වෙලා, විශ්වයේ හටගෙන නැති වෙලා, චීරපත හටගෙන නැති වෙලා, ඒ තොහේ ශක්තිය එහෙමමයි. මේක අතිශයින් ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි. මේ ආයු කාලේ, දීර්ඝ කාලේ ඒවා ගැන අපි වෙනම දවසක් කතා කරමු. අපි දැන් මේ සූත්‍රයට අනුගතවයි කතා කරන්නේ. නමුත්
ඔබ දැන් ලෝතුරු දැන් ඔබ දැන් ලෝකෝත්තර භූමියෙන් එන්නකෝ. දැන් ලෝකෝත්තර දැන් ලෞකික භූමියෙන් ගියේ. හුස්ම දිහා බැලුවා. හුස්ම දිහා බලාගෙන කිසිම ආගමක් දැනුමක් මුකුත් මේ ලෝකේ පරම සත්‍යයක් අවශ්‍ය නැහැ. ඔහේ පාවි යනවා. වේදේ තුල. සමතේ වඩාගෙන හුස්ම දිහා බලාගෙන ඔහේ යනවා. ඒගොල්ලන්ට තමයි ඔක වෙන්නේ. නමුත් මේ කතාව නෙමෙයි. වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට මේ ධර්මයේ තුල යන කෙනෙක්ගේ මේ සත්‍ය ඥානය අවබෝධ වෙලා යන කෙනෙක්ගේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය කතාව නෙමෙයි තියෙන්නේ. දැන් යාට මොකද වෙන්නේ? දැන් යා නාමයෙන් මිදෙනවා. දැන් යා රූපයෙන් මිදෙනවා. දැන් යාට හම්බ වෙන ශුන්‍යතාවය. දැන් ඒක මොකද්ද? එතනත් වෙන්නේ සංඥා සුකුම වෙන එක. එතනත් සංඥා සුකුම වීගෙන යනවා. හැබැයි මෙතන කතාවක් තියෙනවා. මෙතන එන පාත් එකත් එකමයි. මෙතනත් පෙන්නනවා සමාධියවත් සිතක්. ඒ සිතේ කාමච්ඡන්දේ නැහැ. ව්‍යාපාදේ නැහැ. නීවරණ නැහැ. යටපත් වෙලා. යටපත් වෙලා විතරක් නෙමෙයි මේ සමුච්ඡේද ප්‍රහාණයක් මෙයාගේ එන්නේ. ඒ කියන්නේ මෙයා සිත බොරුවක් කියන එක දැක එන්නේ. සත්‍ය ඥානය ඇති හුටයි මේ කතා කරන්නේ වොස්සග්ග පරිණාමුණු කෙනාට. ඒතකොට මෙයාට මොකද වෙන්නේ? මෙයා අර වගේ නිකන් ඔය හුස්ම දිහා බලන් ඉන්න එක්කෙනෙක් නෙමෙයි. සමතේ යන එක්කෙනෙක් නෙමෙයි. මෙයාගේ සංඥා සුකුම වීගෙන යනවා. මෙයාගෙත් මේ පෙර මතකේ නැති වෙලා යනවා. මෙයා පෙර මතකේ හරේ නැති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා මෙයාගේ සමාධි අර ලෞකික සමාධි වගේ ගිලිහෙන්නේ නැහැ. ඔන්න ඕකයි විශේෂය. ඒකයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. මේ ලෝකෝත්තර භූමියේ දර්ශන සමාපත්තියටපත් වුණු කෙනා සෝවාන් වෙනවා. අරයා සෝවාන් වෙන්නේ නැහැ. අරයා අතන ආයි එයා විපතියට වැටෙනවා. දැන් ඔය කියපු අර කලින් අවස්ථාවේ අපි කියපු අර බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසජ්ජේ මහා බ්‍රහ්මයේ උපදින අය නැවත පිරිහෙනවා. නැවත ආයි පෘථිවි සම්ප්‍රදායටයි වැටෙන්නේ. කඩාගෙන වැටෙන ශක්තිය ආයි වැටෙනවා පොළවට. නැවත සකස් වෙනවා. නැවත උප්පත්තියකට හේතු වෙනවා. නැවත ව්‍යා වෙන දුකේමයි. ඒක තමයි වේදේ තුල නිවනක් නැත්තේ. වේදේ තුල Hindu ආගමේ නිවනක් නැහැ. ඒ අය නැවත දුගතියට වැටෙනවා කියලා බුදුන් වහන්සේ ඒකයි ආලාර කාලම උද්දකරාම පුත්‍ර අත්හැරලා යන්නේ. ඔතන දුකින් මිදෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒකයි ගැඹුරුම තැන. නමුත් දැන් මෙතන බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා විපස්සනාව. විපස්සනාව තුල වෙන්නේ වෙනින් කතාව. අනිමිත්ත සමාධියක් එනවා. මෙතනදි වෙන්නේ සත්‍ය ඥානය පෙන්නනවා. සත්‍ය ඥානය මේ දකින්නකොට සිත සංඥාව සුකුම වීගෙන යනවා. සංඥාව සුකුම වීගෙන යනකොට මෙතනත් කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් වෙලා මෙයා ඒ සේරම දේවල් අත්හැරලා නෙක්ඛම්මෙට එනවා. මෙයාගේ මෙතන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච මේ නීවරණ යටපත් වුණු තැන මෙයාටත් එනවා ප්‍රථම ධ්‍යානයක්. මෙයාටත් එනවා ද්විතීක ධ්‍යානයක්. මෙයාටත් එනවා තෘතීක ධ්‍යානයක්. මෙයාටත් එනවා චාතුර් ධ්‍යානයක්. මෙයා සෝවාන් වෙනවා. ඇයි කොහොමද සෝවාන් වෙනවා කියන්නේ? මෙයා සත්‍ය දර්ශනය තුල දකින්නකොට නාමයේ බොරුවක් වෙලා රූපේ බොරුවක් වෙලා ලෝකේ බොරුවක් වෙලා. අරයට ලෝකේ බොරුවක් වෙලා නෑ ලෝකේ තියෙනවා. මෙයාට ලෝකේ බොරුවක් වෙලා. මෙයා ලෝකේ නැවත උප්පත්තියක් ලබන්නේ. ඒකයි සෝවාන් කෙනා නියත සම්බෝධි පරායනයි. නැවත දුගතියකට වැටෙන්නේ නැහැ. එයා විචිකිච්ඡාව සැකේ නැති වෙනවා. එයා ඒක මේ එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙනවා. සිත දකින්න මිදෙන්න යන්නේ. එයා නැවත ආයි එන කතාවක් නැහැ. මිදිමයි යන්නේ. බල සිත ගලව පුරුදු කර පුහුණු කර මෙයා සිතට ඇත්ත ලෝකෙ පෙන්වන්න යනවා. බොරු ලෝකෙ මිදිලා ඇත්ත කතාව පෙන්වනවා සිතට. දැන් මෙයාට සමාධියක් ඇත්තටම උපදිනවා. ඒක අනිමිත්ත සමාධිය හැබැයි. ඒක වෙනස්. මේ වෙලාව සුගති පරායනයි. සෝවාන් වෙනවා. අයි කයෙන් මිදෙනවා. කයෙන් මිදෙනවා කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. රූපයෙන් මිදෙනවා. රූපයෙන් මිදෙනවා කියන්නේ මේ ලෝකෙ සියලුම රූප බොරු වෙනවා. සද්ද රූප ගන්ධ රූප මේ තියෙන ඔක්කොම ඉර හඳ ඔක්කොම බොරු වෙනවා. එයා සෝවාන් වෙනවා. සෝතේට පැමිණියා සත්‍ය ලෝකෙට පැමිණිය කෙනා වෙනවා. මෙයා තමයි සුද්ධාත්මයට එන කෙනා. මෙන්න මේ කෙනා උපදින්නේ කොහෙද මරුණොත්? අන්න ඒ කෙනාට උපදින තැන් බුදුන් වහන්සේ පෙන්නන අවීභය.
මේකෙත් එහෙමයි. මේකෙත් පෙන්වන අර විදිහට මේ සංඥාව සුකුම වෙන මට්ටම් අනුව. මෙතන හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අපි අර අතර කතා කරපු තැනට වැඩිය මෙතන ටිකක් වෙනස්. මෙතන අභිප්‍රමෝදං චිත්තං, සමෝදයං චිත්තං. මෙතන විමෝචං චිත්තං මේ යන්නේ අවීභය, අතප්පය, සුදස්සිය අකනිටාව. මේවැය උපදින්නේ. මේ සංඥා සුකුම වෙන මට්ටම් අනුව. පංච සුද්ධාවාසවල සුද්ධාත්මය උපදිනවා. මේ සදා අමරණීයත් අතන නෙමෙයි. මේක ඊටාම ගැඹුරුයි. මේක ඊටාම නිර්වුල් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඊටාම නිර්වුල්, ඊටාම ගැඹුරුයි. මේ නියත සම්බෝධි පරායනයි. ඒ කියන්නේ මේ අය නැවත දුගතියක වැටෙන්නේ නැහැ. අර අය දුගතියක වැටෙනවා. ඔබ දන්නවා සම්මා දිට්ඨික දෙවරුත් මිත්‍යා දිට්ඨික දෙවරුත් කියලා කතාවක් තියෙනවා. මෙන්න මේ කතාව තියෙන්නේ මේ දර්ශන සමාපත්තිය ඇති කෙනා සම්මා දිට්ඨික දෙවරු වෙනවා. හැබැයි දර්ශන සමාපත්තිය නැතිව නිකන් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලගෙන සමතේ තුල හිටියට වේදෙත් එක්ක හිටියට මිත්‍යා දිට්ඨිකයි. මිත්‍යා දිට්ඨික දෙවරුයි සම්මා දිට්ඨික දෙවරුයි පෙන්වන්නේ ඒකයි. හැබැයි මේ සංකල්ප මේවා සේරම සිතුවිලි. මේවා සම්මුති. මේවා ලෞකික. ලෝකෝත්තර භූමියේ මේක ඔබට ප්‍රත්‍යක්ෂ වුණු දාටයි වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වුණු දා එනකන් ඔබ ඉන්නේ ලෞකික භූමියේ. පොත්වල නෑ ධර්මයේ. ධර්මයේ තියෙන්නේ ඔබේ සිත මිදෙන තැන. ඒකයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ. ඔබේ හිත මිදෙන තැන ප්‍රත්‍යක්ෂතාවයේ තුලයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ පිටකේ නෑ, පොතේ නෑ. කාටවත් දෙන්න බෑ. ඔබ සිතින් දකිමින් මිදෙන්න ඕන. අන්න එතන ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. ඔබ නියත වශයෙන්ම සුගතියේ උපදිනවා. ඔබ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්ත්වයට එනවා. ඔය සෝවාන්, සකදාගාමි, අනාගාමි තමයි මේ පෙන්නන්නේ අවීභය, අතප්පය, සුදස්සිය අකනිටාවල උපදින මට්ටම් ටික. හැබැයි මේවා අති දීර්ඝ කාල ශක්ති ස්වභාව පමණයි. සිත මිසකය නැති බඹලෝ සුද්ධාවාස. මේ විශ්වයේ අනන්ත සක්වල බුදුන් වහන්සේ කතා කරන ශක්ති ස්වභාවය. විශ්ව ශක්තිය ලින්කුණා කියන්නේ පෘථිවි ශක්තිය බිඳ වැටෙනවා. නැවත පෘථිවිය වල උපදින්නේ නැහැ. මේ ශක්තිය පෘථිවිය සකස් වෙන්නේ නැහැ. මේ ශක්තිය විශ්වයේ තියෙන්නේ. මේ විශ්ව ශක්තිය තමයි අනන්ත විශ්ව ශක්තියම තමයි මේ මොහොතේ මෙතන තියෙන්නේ. නමුත් මේක ඔබ පුජ්‍යල භාවයේ තුල තියෙන මේ පෘථිවි සම්ප්‍රදායට ගැති වුණු ශක්තියක්. ඒක නිසා නැවත සසරක් තියෙනවා. මෙරි මෙරි උපදිනවා. දුකක් තියෙනවා. මොකද තේජෝ ධාතුව තියෙනවා මෙතන. තේජෝ ධාතුව තියෙන තාක් මෙතන දුක තියෙනවා. නමුත් මෙතන තේජෝ ධාතුව මිදෙන තැන. සුකුම සත්‍ය සංඥාව තියෙන තැන. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය අසඤ්ඤ සංඥයෙන් යන හතරවෙනි ධානයෙන් මිදිලා. අන්න ඒකයි මෙතන විඥානායතන ආකින්ඥායතන පෙන්නන්නේ. හැබැයි අතර සමතේන කෙනා දිගටම ආකාසඤ්ඤායතන ආකින්ඥායතන විඥානායතන නසඤ්ඤා කියන තැන්වල ඒ යන්නේ වේදේ තුල එහෙම නැත්නම් සමතේ තුල ඒක මේ නිවන් මඟ නෙමෙයි. හැබැයි නිවන් මඟ තුලත් මේ කියන අරූප ධානය ඒ විදිහටම Tamanට දකින්න ලැබෙනවා. හැබැයි ඒව සුගති පරායන ස්වභාවයකයි පවතින. ඒකයි ඒවට සුද්ධාවාස කියලා පෙන්නන්නේ. අනන්ත සක්වල තුල විශේෂ වූ මේ ශක්ති ස්වභාවයේ පිහිටන ස්වභාව දකින්න නුවණක් ඕනේ. ඒ නුවණ සකස් වුණොත් අපට දැනේ න ආගාමි නැවත පෘථුවියක උපදින්නේ සකස් වෙන්නේ සත්තුන්ගේ මනසවල් වල මෙස්ස ශක්ති ස්වභාවය ජෙනරේට් වෙන්නේ විශ්ව ස්වභාවයට. අර තෙලුත් ඉවරන තිරත් ඉවරන පහන නිවි ගිය තනක් කොයින්ද කිව්වාගේ ආලෝකයේ ගිය තනක් නැහැ. මේකයි නිවන. හැබැයි මේ සුද්ධාවාසයේ තුලත් මේ ශක්ති ශුන්‍යත්වයේ කරා යනකම්ම තමයි පවතින්නේ. ශුන්‍ය වෙලාම යනවා. නැවත සකස් වීමක් නැහැ. ඒකයි පටිනිස්සග්ගානුපස්සී කියන වචනේ දාලා තියෙන්නේ. සකස් වීමක් නැහැ. ඒකයි අතන පෙන්නන්නේ මේ අතිශයින් ගැඹුරු කාරණාවක් මේ කතා කරන්නේ. මේවා කතා කරලා නැහැ මට දන්නේ කිසිම තැනක කතා කරලා නැහැ. කිසිම පොතක කතා කරලා නැහැ. ප්‍රත්‍යක්ෂතාවයෙන් එන්න කතා කරන්නේ.
Taman නිවන් දැකලා නම් එන්න කතා කරන්නේ. ඔබගේ මේ පෘථිවි සම්ප්‍රදාය මිදිච්ච කෙනෙක් කතා කරන්නේ. විශ්ව සම්ප්‍රදායේ ලින්ක් වුණු කෙනෙක් මේ ශක්තියත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් කතා කරන්නේ. මේ බොරුවට නිකන් අර නිකන් එනම් මේනම් අර ඔය කේව කියන්නේ නැතු. ඔබ එන්න දිව්‍ය ස්වභාවයේ බ්‍රහ්ම ස්වභාවයේ අභිභව සුද්ධාත්මයට. එතන ඉඳන් එන්න කතා කරන්නේ. ඔබට මේක කියන්න ඔබ කතා කරන්නේ නැහැ අපි දන්නවා. ඇයි ඒ? ඔබට අවබෝධ නම් ඔබ දන්නවා මේක ඇත්ත කියලා. ඔබ ඒක අවබෝධ නම් ඔබ දන්නවා මේ ඇත්ත කියලා. නැත්නම් අපි ඔබට කියන්නේ එකයි. අවබෝධය තුලින් කතා කරන්නේ. ඔබ අවබෝධ කරගන්න ඉස්සලා. ඉස්සලාම සිතින් මිදෙන්න. මිදි යන්න. දවස කොතනට එනවා. ඒ ස්වභාවය ගැන කතා කරමු එදාට. ඒ තුල නෑ මේ අපිට මේ ලොකු කතාවක් මේක තුල තියෙනවා. සුද්ධාත්මය ගැන කතා කරා. කියපු වචනවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉස්පිලියල පිළිවෙල අඩුපාඩු තියෙන්න පුළුවන්. ස්වභාවයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔබට දීපු දහම් පණිවිඩේ නිවැරදි. ඊටාම සියුම් පණිවිඩයක් අපි උත්සාහ කරා පොඩ්ඩක්වත් වරද්දක් නැතුව ඉදිරිපත් කරන්න. අපිට ඕන වුණා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් භූමිය තුලත් අරහත් භූමියෙන් මිදෙන නිවන් මගත් ඔබට නිවැරදිව දෙන්න. හැබැයි අපිට ඕන වුණා ඒක සූත්‍රය හරහා බුදුන් වහන්සේ දෙන පණිවිඩයම දෙන්න. මීටත් වැඩිය හොඳ උපමා තනක් තියෙනවා මේ සූත්‍ර දේශනා මාලාවේ. පිටකේ තව තනක් තියෙනවා පොට්ටපාද සූත්‍රය තුල මේක ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරනවා. පොට්ටපාදට අල්ලන්න බෑ. නමුත් බුදුන් වහන්සේ කියන දේ පොත කියවලා කිසි කෙනෙකුට ගන්නත් බෑ. තේරෙන්නේ නැහැ. හැබැයි මේක අපිට තේරෙනවා. අපිට කියන්න පුළුවන් මොකද්ද මේ බුදුන් වහන්සේ කියන්නේ කියලා. අපි මේක දකිනවා. ධර්මයේ දකිනවා. මේ දහම් දක්න උටයි දකින්න උටයි ඥානෙ සකස් වෙන්නේ අභිඥාලාභීන් වෙන්නේ. ඔවුන්ගේ ඥානෙට සකස් වෙන දේ කිසිවෙකුට කියන හැකි. මේ ලෞකික භූමියේ ඉන්න කිසිවෙකුට නොතේරේ. මේ අතිශයින් සියුම් විශ්ව ඥානයකට සකස් වෙන්නේ. සම්බන්ධ වෙනවා. ඒ තුළ ඥානෙ සකස් වෙනවා. ඒ පරම සත්‍යයි පරමාර්ථ සත්‍යයි. මේ ලෝකෙට අයිති නෑ. තුන් භූමියේ මිදුලා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ සිත ඇතුලේ තියෙන්නේ. සිතුවිලි වලයි තියෙන්නේ. කාම භූමිය කොහෙද තියෙන්නේ? සිතුවිලි වල. රූප භූමිය කොහෙද තියෙන්නේ? සිතුවිලි වල. අරූප භූමිය කොහෙද තියෙන්නේ? ඒකත් සිතුවිලි වල. නාමයයි රූපයයි. රූප භූමිය අරූප භූමියයි. රූපේ තියෙන තැන කාම භූමියයි. මේ සිතුවිලි වලින් මිදුණු තැන තියෙන්නේ තුන් භූමියෙන් මිදුණු තැන තියෙන්නේ එකම ස්වභාවයයි. ඒ ස්වභාවය නම් ඕන නමක් ඔබ පවසන්න සුද්ධ ස්වභාවයක් ප්‍රභාස්වර සිතයි. එතන තියෙන්නේ බුද්ධ ස්වභාවයයි. එතන දේව කියන්න බෑ. හැබැයි එතන දේව තුලින් යන්නේ. එතන බ්‍රහ්ම තුලින් යන්නේ. හැබැයි දෙකම නෙමෙයි බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය තුල කිසිවක්ම නැහැ. ශක්ති ශුන්‍යත්වය. සිත ශුන්‍ය වෙලා යනවා. සිතින් සිත මිදුණු තැන එතනයි නිවන. මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, කිසිවක් නැහැ. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය උතනයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වුණු තැන සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපදීන් අල්ලගත්ත ලෝකයේ සියලු සිතුවිලි අත්හැරපු තැනයි සබ්බූපදී පටිනිස්සග්ගෝ ලිහිච්ච තැනයි විරාගෝ නිරෝධෝ ඒ විරාගයට යන තැන නිරෝධයට යන තැනයි පටිනිස්සග්ගානුපස්සී නැවත සකස් නොවන නැති වෙලාම යන තැනයි නිවන කියන්නේ. එහි කිසිවක්ම නැහැ. ඒකයි අපි කිව්වේ ඔබ කැමතිද මැරෙන්න?
එහෙනම් ඔබ නිවන් දකිනවා. සිත මැරුණු තැන නිවනයි. දැන් මොකද හිතේ? කවුරුද කැමති වෙන්නේ ඒකට? මේ සිතට බෑ ඒක කරන්න. අයියේ මේ සිත පෙරේත සිතක්. මේක කාම භූමියේ සිත. මේ සිතට බෑ මැරෙන්න. සිත කියන්නේ ස්ථිරයි කියන හැඟීම. ඒක දෘෂ්ටිය මායාව. මේ සිතින් මුදවන එක. බොරුවෙන් කොහොමද මුදවන්නේ? මේක නම් කරන්න පුළුවන් දෙයක් කියලා බුදුන් වහන්සේ මේ ධර්ම අවබෝධ වෙලා මේක මේ මිනිස්සුන්ට කොහොමද කියන්නේ කියලා බුදුන් වහන්සේට හිතා ගන්න බෑ. මේක මේ මිනිස්සුන්ට තේරෙයිද? මේ බොරුවට අවබෝධ කරන්නේ කොහොමද? මේ සිත බොරුවක්. දැන් මේ සිත බොරුව ස්ථිරයි කියලා ලෝකේ අල්ලන් ඉන්න එකයි සිත කියන්නේ. සිතේ ස්වභාවය උපදින්නේ ඔතනින්. ඒකයි දේ දුන්න පායන්නේ. සිත දේ දුන්න පායන. දැන් මේක මායාවක්. දැන් මෙයා කැමති. දැන් මෙයා කොහොමද මෙයාව නැති කරන්නේ? මෙයා බොරුවක් කියලා කොහොමද දකින්නේ? මෙයාට බෑ මෙයාව නැති කරගන්න. ඒකයි කිව්වේ ඔබ කැමතිද මැරෙන්න? මරණය කියන සිතුවිල්ලට මෙයා බයයි. සිතුවිලි බයයි මරණයට. ඇයි ඒ? මරණය කියන සිතුවිල්ල අනිත්‍යයි. මෙයා ඉන්නව නිට්ටයයි කියන සිතක ආත්මය හදාගෙන. ආත්මය නිට්ටයයි, මරණය අනිත්‍යයි. දැන් ආත්මය නිට්ටයයි කියන එක මායාවක්. හැබැයි එයා ඒක නිසාම මරණයට බයයි. මේක පුදුම මායා ලෝකයක්. ඔබ කොහොමද එතකොට මේක අපිටත් හිතා ගන්න බෑ. මේක ප්‍රකාශ කරන්නත් බෑ භාෂාවේ. දැන් ඔබට තේරෙනවද මේකේ තියෙන භයානකකමයි, අමාරුකමයි, ගැඹුරයි. අතිශය සියුම්. අපිට මේ කිසිම නෑ මේ එක වෙනින් පටු අදහස්. මේක කෙනෙකුට කියා ගන්න බැරුව අපි ඉන්නේ. අපිට මේ කියා ගන්න බෑ. බුදුන් වහන්සේ සෑහෙන උත්සාහ කළා තියෙනවා. නැත්තම් මේ 84000 ත්‍රිපිටකයක් ඕනේ නෑ. මේක කියා ගන්න බෑ. එච්චර කියලා තේරෙන්නේ නෑ. එච්චර කියලා තේරෙන්නේ නෑ. ඔය ත්‍රිපිටකේ සම්පූර්ණයෙන්ම කාටපඩම් කරලා නිවන් දකින්නේ නෑ කවුරුත්. එහෙම නිවන් දකින්නේ නෑ. ඇයි ඒ? මේකේ තියෙන ඒකේ නෙමෙයි තියෙන්නේ මේ ඇතුලේ සිතුවිල්ලක තියෙන කතාව. පොතක නෙමෙයි කතාව තියෙන්නේ. ඔය තියෙන සමීකරණ එකක් ඇති නිවන් දකින්නවා. ඔය සමීකරණ එකක් ඇඩ් කරලා බලන්න. ඇති හොඳටම. නමුත් ඕක ඇඩ් කරගන්න බෑ. ඇයි ඒ? ඉතින් වැද ඉන්නවා. මැටි ගුලියක් හදාගෙන තියාගෙන ඉන්නව දුම් අල්ලල්. හරියන්නේ නැහැ. ඔය බොරුවක්. මේක බැරි කමට බොරු කර ඉන්නවා. මේකයි පටිනිස්සග්ගානුපස්සී දේශනා, ප්‍රතිසංයුත්ත දේශනා අනාගතේ කවුරු දේශනා කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම කියනවා. මහණෙනි මේ ප්‍රතිසංයුත්ත දේශනා දේශනා කරන්නේ නැහැ මහණෙනි. සංඝයා ඒක නිසා ශාසනය පිරිහෙන්නේ කියනවා. මේ ඇත්ත කියන්නේ නැහැ කියනවා. කියා ගන්න බෑ. මේක කියා ගන්න බෑ. අර මැද තියෙන අවස්ථාවල නවතිනවා. පස්සේ කාලකදී ලෝකෙට ආගම් බිහි කරපු මුනිවරු මැද්දේ නැවතිලා ඉන්නේ. අර කෙරවලට ගිහිල්ලා නැහැ නිවන් දකින්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන් සදා අමරණීයත්වයේ තුල කතා කරමින් නවතිනවා. ඒ විශ්ව සම්ප්‍රදායයි. ඒල විශ්ව සම්ප්‍රදාය සමුගන්න ඒක එතනින් ඉවර කරන්නේ ඉවර කරන්න බෑ. ඒක දරා ගන්න බෑ මනසට. මේක ඇත්ත. අපි දන්නේ නැහැ ඇත්තටම අපි සකස් වුණු මේ ශරීර කූඩුව කොහෙන් ආවද කොහෙන් පාත් වුණාද මේකට කොහොම වැටුණාද මේක කොහොම මේක ප්‍රකාශ කරන්න සකස් වුණාද කියලාවත් අපි දන්නේ නමුත් අපිට මේ විශ්ව සභාවේ මොකද්ද ලින්ක් එකක් කුඩු කළා මේ ඔලු ගෙඩිය ඔක්කොම මේ ශරීර කුඩු කළා ලෝකෙම කුඩු කළා අපිට මේ විශ්වය දැනෙනවා කොහොම මේක වුණාද කියන එක නම් අපිටත් තේරෙන්නේ අපිටත් ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේ පරම සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. ඒක අවබෝධ වෙලා තියෙන්නේ. කතා කරන දෙයක් ඉතුරු වෙලාම නැහැ. සමහර විට ඒක මේ ශරීර කූඩුවට එන්න කලින් හේතුවක් තියෙනවා. මේ ශරීර කූඩුවට සකස් වෙන්න මේ ශක්තිය
දැන් මේ ෆ්‍රීකවන්සි එක අහුවෙලා ඉවරයි. දැන් මේක ලෝකෙට ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් ප්‍රකාශ වෙනවා. දැන් මේ ලෝකෙම හෙල්ලෙනවා. මේ ශක්ති ස්වභාවය දැන් ෆ්‍රීකවන්සි වෙලා ඉවරයි. දැන් මේ විශ්වයේ පරමාර්ථ සත්‍ය ලෝකෙට හෙළි වෙන කාලේ වැඩි ඈතක නැහැ. අපි දකින්නේ මේ දශකයේ ඊටාම වැදගත්. මේකේ ගාම්භීර පෘථිවිය දෙවනත් දේශනයක් ළඟදිම ඉස්මතු වෙනවා. ඒක කොහෙන් වේද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේ මහ පොළොව තුල මේ ශරීර කූඩු වල ශක්ති සකස් වෙලා තියෙනවා මේ වගේම එක සමානව. එක්කෙනෙක් නෙමෙයි. ඒ සියලු දෙනාගේම ශක්ති ප්‍රභවයන් වල ඉස්මතු වීමක් මෑතකදී ළඟ එනවා. මහා අඳෝනාවක් දෝංකාරයක් මහා ගාම්භීර දෝංකාරයක් සියලු ආගම් කුඩු වෙලා යන දෝංකාරයක් එනවා. ඒක මේ දශකයේ තුල එනවා. දරා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ජේසුස් වහන්සේට වගේ කී දෙනෙකුට අණ ගන්න වෙයිද දන්නේ නැහැ. අපි කියන්න දන්නේ නැහැ. දැන් ලෝකේ පරම සත්‍ය එළි වෙනවා. පුළුවන් නම් අණ ගහලා අපිවත් නැති කළා දාන්න. මේ සර්ව කූඩු වලින් අපිට වැඩක් නැහැ. අපි මේක අවබෝධ කරලා ඉවරයි. ඉතින් ඔබ මේ පරම සත්‍ය හරිම ගැඹුරුයි ඔබට දැන් වැටහෙනවා ඇති. පොඩි සූත්‍රයක් වගේ පෙවුනට මේ කතාව හරි ගැඹුරුයි. ඇත්තයි. අපිටත් වැටහෙනවා. තේරෙන්නේ නැති බවත් අපි දන්නවා. නමුත් මේකයි පරම සත්‍ය. ඉතින් අපි මෙහෙම ඉදිරිපත් කරගෙන යනකොට මේක ඇහෙන ඔබත් මහා මොකද්ද මේ විශ්ව න්‍යාය ඇතුලේ ඔබට තියෙනවා යම් කිසි සුදුසුකමක්. නැත්තම් මේක ඇහෙන්නේ නැහැ. මේක ලේසියෙන් කෙනෙකුට ඇහෙන්නේ නැහැ. අපිවත් මොනවා හරි කරලා දාලා අපි මෙහෙම දෙයක් කිව්වයි කියලා වෙනින් පොතක් ලියලා පෙන්නන සයිස් එකක් එනවා මිනිස්සුන්ගේ. ඒක ඊට පස්සේ කියනවා ඒකයි කිව්වේ කියලා නෑ. ඔය දැන් ඔය පොත් ලියලා තියෙන ආගම් වල එහෙමයි. ඌව මරලා දාලා පොතක් ලියනවා. ලියලා දාලා කියනවා කිව්වේ ඒකයි කියලා නෑ. පරම සත්‍ය මේ ලෝකෙට සදාකාලිකව පවතින දෙයක්. කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. පොත් ලිව්වා කියලා ඒව වෙනස් වෙන්නේ නෑ. ඒ පරම සත්‍ය ඔබ අවබෝධ කරගන්න මහා විශ්ව ඥානයක් ඔබට සකස් වෙනවා. ඒ මිනිස්සෙක් නෙමෙයි. ඔබ මිනිස්සෙක් නෙමෙයි එතකොට. ඔබ කවදාවත් කිසිදාක ඔබ මැරෙන්නේ නැහැ. කිසිදාක ඔබ මරන්නත් බෑ. ඔබ මරණයට අයිති නැහැ. ඔබ මරණයක් ඔබ දකින්නෙත් නැහැ. ඔබ ඔය තුල මරණයක් සමතික්‍රමණය කළා ඉවරයි මරණයක් නැහැ කියලා. ඔබ මරණය කියන එකක් දන්නේ නැහැ. මරණය කියන ඒවා ඔබ තුල නැහැ. ඒක බොරුවක්. මායාවක්. ඒක කිසි කෙනෙකුට සමට අවබෝධ නොවෙන්න පුළුවන්. අවබෝධ වුණු දවසට කෙනෙකුට වැටහෙවි මරණය බොරුවක් කියලා. ඒ දවසට ඒට තේරෙයි ඔව් සදා අමරණීයයි කියලා. ඇත්තටම ඔබ ඒ අවබෝධ වුණු දවසට සදා අමරණීයයි. එහෙනම් අපි මෙතනින් නවතිනවා. ඔබට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආනාපාන සංයුත්තේ අරුට්ට සූත්‍රය ගැන අපි ගිය පාර කරුණු පැහැදිලි කරා. ආනාපාන සංයුත්තේ පෙන්වන්නේ ඇත්තටම ආනාපාන සති භාවනාව. සතිය වඩන ආකාරයත් භාවනාව කරන ආකාරයත්. මේ මෙතන අපි ගැඹුර පෙන්වුවා ගිය පාර දේශනයේදී වේදේ තුර පෙන්වන කාරණා සතිය වඩමින් සමාධි සිත සකස් කරගනිමින් ඒ වේදේ තුල සමතේම වඩමින් එක නිමිත්තක් ග්‍රහණය කරගෙන නිමිත්තට හිත තියාගෙන ඒ නිමිත්ත සමග මේ ලෞකික ධ්‍යාන වලට පත්වන ආකාරය ඒ බොහෝ අය මේ සමාධියට හිත තබාගෙන මේ භාවනා මධ්‍යස්ථාන වල විශේෂයෙන්ම අද කාලේ තියෙන කතාවක් තමයි මේ සමාධිය හදාගත්ත ඕනි කියන එක. සමාධිය ගැන තමයි ගොඩක් කතා කරන්නේ. ඉතින් එයාට කියන හුස්ම දිහා බලන් ඉන්න. දැන් හුස්ම වැටෙන ආකාරය බලන්න. දැන් දිග ලෙස වැටෙනවා, කොට ලෙස වැටෙනවා. රස්සං වා අසසිස්සාම සික්කති, දීගං වා අසසිස්සාම සික්කති. මේ විදිහට
අර ආනාපාන සතිය වඩන ආකාරය භාවනා මධ්‍යස්ථානවල පුරුදු කරනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ ධර්මයේ දන්නහුටයි දක්නහුටයි බුදුන් වහන්සේ ආනාපාන පනවන්නේ. සබ්බස්ස සූත්‍රය තුළ ඒක මනාව පැහැදිලි කරනවා. සබ්බ ආශ්‍රවශ සබ්බස්ස සූත්‍රය. අනේ එතනදී බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා මේ ආනාපාන සතිය අවශ්‍ය වෙන්නේ අනාගාමී භූමියේ. ඇත්තම කියනවා නම් මේ දර්ශනයේ තියෙන කෙනාට. දස්සනා පහතබ්බා දිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා පටිසේවනා පහතබ්බා මෙන්න මේ විදිහට හත්වෙනි අධීරය තමයි පැහැදිලි කරන්නේ භාවනාය පහතබ්බා. අවසානයේ තමයි භාවනාව වැදගත් වෙන්නේ. මේ නාම රූප පරිච්ඡේදයේදී භාවනාව වැදගත් වෙනවා. ඇත්තටම මෙතන සමතේ අවශ්‍යතාවයකුත් තියෙනවා මුල් අවස්ථාවේදී. හිත විසිරෙනකොට ඒ හිත විසිරෙන තැන සමතේ යම් ආකාරයක සමත කමඨානකට සිත තබාගෙන ඒ විසිරෙන තැනින් හිත මුදවගෙන සිහිය පිටව ගන්න පුළුවන්. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත අර වස්සග්ග පරිණාම වූ නිවනට නැමුණක් කොට පවතින අර සත්‍ය ඥානය ඇති කෙනාට මේකේ වටිනාකමක් තියෙනවා. සමතයත් අවශ්‍ය තැනක් තියෙනවා. විපස්සනාව කියන තැන සමතේ කියන තැන අපිට පෙර පැහැදිලි කරා හොඳින් දැනගන්න ඕන තැනක්. සමතේ තුල එක නිමිත්තක් උපාදාන කරගෙන ඇත්තට මේකේ තියෙන්නේ නිමිත්තකට හිත තබා ගන්නවා. අප දන්නවා දස කසීන 40 කමඨහන් වලින් කරන්නේ දැන් අපි හුස්ම උනත් හුස්ම නිමිත්ත තොල අග්‍රේ හැඩතලේ රූපයන්තේ නාමයන්තේ එක විඥාණයට දැනෙන්නේ හිතට. මෙන්න මේ අන්ත දෙක දකිමින් මිදෙන තැන තමයි රූපනාම පරිච්ඡේදයේ තියෙන්නේ. දැන් ඇත්තටම නිල කසීනේ වගේ කසීනයක් අපි යදාතොත් එම නීල පීත ලෝහිතෝ දාත කියන මෙන්න මේ කසීන භාවනාවලදීත් අපි දකිනවා බුද්ධානුස්සතිය වඩනකොට බුදු රූපයකට හිත තියාගෙන කරනකොටත් අපි දකිනවා එක අරමුණකට හිත තියාගෙන ඉන්නවා. දැන් ලෝක වටේම දුවන හිත එක තැනකට ගියනවා. ඒකේ යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා මුල් අවස්ථාවේදී. නිවන් මාර්ගට කටයුතු කරන යෝගාවචරයේ මනස සිත දකිමින් මිදෙන නම් සිත දකින්න ඕනේ. සමතේ අවශ්‍යතාවයක් එතකොට පේනවා. හැබැයි මේක දැන්නහුට දකින්නහුටයි දන්නහුටයි ඒ කියන්නේ පරසෝ ഘോഷයේ ඇති කෙනාටයි සුතවත් ආර ශ්‍රාවකයටයි මේ ධර්ම කියලා බුදුන් වහන්සේ පෙන්වෙත් මේ නිසාමයි සත්‍ය ඥානයේ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ පැනවුවේ අන්නේ කෙනාටයි කෘතඥානෙ හම්බ වෙන්නේ. කෘත්‍ය ඥානෙ තුලයි තියෙන්නේ කරන දෙයක්. හැබැයි සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය. ඒකේ සම්මා දිට්ඨි නුවණක් තියෙන්නේ. ඉතින් සම්මා දිට්ඨිය ඇති කෙනා තමයි මේ කෘත්‍ය ඥානෙ බුදුන් වහන්සේ පනවන්නේ. දැන් මෙතනදී මේ අපි මේක විවිධාකාර වචන භාවිතා කරන මේ සම්මුතියේ කතා කරන වචන. ඉතින් මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේත් මේකමයි. අපර භාග ප්‍රතිපදාව කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මේ දර්ශනයේ මුල් අවස්ථාව. මේ රූපය හැදෙන හැටි, මේ සිතේ හැදෙන හැටි, නාමය හැදෙන හැටි, මේ චිත්තානුපස්සනා කොටසේ පූර්ව භාග ප්‍රතිපදාවට හුඟක් වැදගත්. ඒක කොටස හුඟක් වැදගත්. මේ සත්‍ය දැනුම අවශ්‍යයි. කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. ලිපිනේ දැනගෙනයි කෙනෙක් මාර්ගයේ ගමන් කළ යුත්තේ. ලිපිනේ වගේ තමයි අපි මේ සත්‍ය ඥානයේ කොටස. සම්මා දිට්ඨියට නුවණ සකස් වෙන තැනත් දර්ශන සමාපත්තිය කිව්වත් එකම දෙයි. අර විසුද්ධි මාර්ගයේ පෙන්වනකොටත් අර පෙන්නනවානේ. විවේකේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන විවේකයට ගිහිල්ලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධියට එන්නේ. චිත්ත විසුද්ධිය ඇති කෙනාටයි ditthi විසුද්ධියට. ditthi විසුද්ධිය ඇති කෙනාටයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන්නේ. දැන් මේ පෙන්වන්නේ එකම කාරණාවක්. ඒ කියන්නේ ditthi විසුද්ධිය. ඒ කියන්නේ සම්මා දිට්ඨි නුවණ සකස් වෙන්නේ දර්ශන සමාපත්තිය. භාවනා පන්තියකට තමන් ගිහිල්ලා හුස්ම දිහා බලාගෙන සතිය පිහිටවලා එහෙම හැබැයි එතන කියලා දෙන්න ඕනි තමන්ට දර්ශනය කොහොමද කියන්නේ. සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තියෙන්. ඇත්තරම් භාවනා කරලාද සෝවාන් වෙන්නේ කියන දැන් ධම්මසංගීකරණේ පැහැදිලිවම කියනවා දර්ශන සමාපත්තිය තුළ දස්සනා පහතබ්බා කියන තැන සක්කාය දිට්ඨි ප්‍රහීන මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා සෝවාන් ඒ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන එක පැහැදිලිවම තියෙනවා. ධම්මසංගීකරණේ පැහැදිලි කළා අපි එක් ගමු. ඊගාවට අපි ඉස්සරහට කතා කරමු. සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තිය කියන එක.
ඇත්තටම භාවනාව අවශ්‍ය වෙනවා මේ කටයුත්තේදී. හරියට නිකන් මේක යුද්ධයට යන කෙනාට අර යුද්ධ සෙබළට ආයුධ වගේ තමයි. සමතේ විපස්සනාව යුගන්ධන් විදියට මේ දෙකම අවශ්‍ය තැනේදී භාවිතා කරන එක. අවශ්‍ය තැන් වලදී අවශ්‍ය වෙනවා. දැන් තීන මිද්දේ නිත්‍ය පංච නීවරණ යටපත් කරගන්න එක මේ මාර්ගය තුල වැදගත්. සිත දකිමින් සිතෙන් මිදෙන මගයි මේ යන්නේ. නිවනට ඇමුණක් කොට පවතින ඔස්සග්ග පරිණාම වෙන්නේ අන්‍ය අවබෝධය ඇති කෙනාට. හැබැයි ඒක නම් සිත දකිමින් සිතෙන් මිදෙන්න නම් හොඳ සිහියක් නුවණක් ඕන. උතන්ටයි සමතය ඕනේ.